නේද? මේක තමයි මාතෘකාව. එතකොට දැන් ආණ්ඩුකරණය කියන්නේ පාලනය කරනවා කියන කතාවනේ නේද? එතකොට ජනතාව පාලන කටයුතු වලට යොදා ගැනීමේ අදහස වගේ එකක් තමයි මේකේ තේරුම. ජනතාව පාලන කටයුතු වලට යොදා ගැනීමේ අදහස වගේ එකක්. එහෙම නැත්නම් ජනතාව පාලන කටයුතු වලට යොදා ගැනීමේ ආරම්භය වගේ එකක්. ඒ සංකල්පේ කොහොමද ඇති වුණේ වගේ එකක් තමයි මේකෙන් කතා කරන්නේ. එතකොට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය නැත්නම් ජනතාව පාලන කටයුතු වලට සම්බන්ධ කරගන්න ඕනේ කියන ඒ සංකල්පේ කතාවේ ඒ අදහසේ ඒ මතයේ ඒ ඕන වචනයක් කියන්න පුළුවන්. ඒ සංකල්පෙ බිහි වුණේ කොහොමද? ඒක ගොඩ නැගුණේ කොහොමද කියන එක තමයි මේ 9 වෙනි පාඩමේ නැත්නම් ඒකකේ යම් මාතෘකාවක් ලෙස තියෙන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පය දැන් මාතෘකාව දැන් ලියුණා නේද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාව පාලන කටයුතු වලට යොදා ගැනීම. ආණ්ඩුකරණය කියන්නේ හිම පාලනය කිරීම. එහෙම පාලනය කිරීම පිළිබඳ අදහස තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම නැත්නම් ජනතාව පාලන කටයුතු වලට යොදා ගන්න ඕන කියන අදහස ප්‍රධාන මත දෙකක් යටතේ ටීචර්ස් ගයිඩ් එකේ දාලා තියෙනවා. එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. හරිද? අනිත් එක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. මෙතනම තියෙන කෙටි ප්‍රශ්නයක්. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, අනික තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. මේ දෙකේම තියෙනවා පොදු වචන දෙකක් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය. මෙතන ලිබරල් මෙතන නියෝජිත. ඒ වචන දෙක තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොටම මේක බලද්දිම අපට පොදු හැඩයක් පේනවා. පොදු හැඩයක් පේනවා. මොකද්ද පේන පොදු හැඩය? මේ දෙක තුලම යම් සමාන ලක්ෂණ තියෙන්න පුළුවන්. ඊය කියන කතාව පේනවා. ඒකට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන වචන දෙක නැත්නම් ඒ අදහස් දෙක එකට යෙදিলা දිවීම නිසා. එතකොට අපි මේ මාතෘකා දෙක ගැන තමයි වෙන වෙනම අපි කතා කරන්න ඕන. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරම්භුනේ කවදාද? ඒ අදහස ගොඩ නැගුණේ කොහොමද? ඒකේ මූලිකාංග මොනවද? ඊට පස්සේ මේකට ඇවිල්ලත් එහෙමයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? ඒ අදහස ගොඩ නැගුණේ කොයි කාලෙද? ඒකට අවශ්‍ය මූලිකාංග මොනවද? ඒකේ වාසි අවාසි මොනවද? මේක තමයි මේ මාතෘකා දෙක තුල තියෙන්නේ. දැන් විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම පැහැදිලි කරන්න. එතකොට මේක සාමාන්‍ය ලකුණු 20 ප්‍රශ්නයකට අහන්න පුළුවන් මේක. තේරුණාද? මේක අහන්න පුළුවන් මේක අහන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ අහනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පැහැදිලි කරන්න. මේක සාමාන්‍ය ලකුණු 10 ප්‍රශ්නකට වගේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ අහනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පැහැදිලි කරන්න. ලකුණු 10 ප්‍රශ්න. එතකොට මේ වගේ ක්‍රමයකට තමයි මේක විභාග ප්‍රශ්න නැගෙන්න පුළුවන්. ඕනනම් අවශ්‍ය නම් මේක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ලකුණු 20 ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ලකුණු 20 ප්‍රශ්නයකට අහන්න පුළුවන්. හරිද? මේක 20 ප්‍රශ්නයකට ඇහුවොතින් අපිට මේ දෙක ලියන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම පැහැදිලි කරන්න කියලා විභාග ප්‍රශ්නයක් තිබ්බකල හිතන්නකො. ලියන්න වෙන්නේ මේ දෙක ගැන. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම ගොඩනැගී තිබෙන්නේ අදහස් දෙකක් මතයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එක, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දෙක. මේක ගැන ලිව්වා, ඊපස්සේ මේක ගැන ලිව්වා. එතකොට ඒක එහෙම තමයි උත්තරේ ගොඩනගන්නේ. මේක අල්හන්න නේද නිකන් අහනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ පැහැදිලි කරන්න. එතකොට මේක ලිව්වම ඇති. ඕන මේක ගැන චුට්ටක් ලියලා දානවා. තව කෑල්ලක් තියෙනවා වාක්‍ය දෙකක් විතර. ඒක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා.
නැත්නම් විභාගෙදී ප්‍රශ්නයක් නගනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පැහැදිලි කරන්න. ඒතර මේක දීර්ඝව ලියනවා ඕනනම් අවසානයේ ලියනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා තව කැලලක් තියෙනවා ඒක මෙන්න මේකයි කියලා. ඊටම චූටි වශයෙන්. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්න හැදෙන හැටි උත්තර ගොඩනගන හැටි අපි මූලිකවම තේරුම් ගන්න ඕන. ඒක තමයි පළවෙනිම වැඩි. මේ කතාව මේ අදහස මේ වැඩි අපි තේරුම් ගැනීම. හරිද? හරි. මේක තමයි සාමාන්‍යයෙන් අපි කරන්න ඕන වැඩ දෙක. දැන් අපි හිංසරේ කතා කරන්න ගමු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ගොඩ නැගෙන හැටි මුලින්ම බැලුවොත් මේ අදහස ගොඩ නැගලා තියෙන වචන දෙකක් එකතු වෙලා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ ගොඩ නැගෙන්නේ අදහස් දෙකක් එකතු වෙලා. ලිබරල් දැන් මම මේක මකන්නම් මේක මකලා මේක ගොඩනගා ගන්න අවශ්‍ය ඉඩ ටික හදා ගන්නම්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගොඩ නැගෙන්නේ ලිබරල් වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචන දෙක එකතු වෙලා. මේක මුලින්ම තේරුම් ගන්නකො. ලිබරල් වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචන දෙක එකතු වෙලා. මේ ලිබරල් කියන එක නැත්නම් ලිබරල් වාදය කියන එක තුල කියන අදහස තමයි රාජ්‍ය මැදිහත් වීමකින් තොරව එහෙම නැත්නම් රාජ්‍යයේ සම්බන්ධයකින් තොරව හරිද ලබන නිදහස ලිබරල් කියන්නේම නිදහස කියලා මම ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා මේ ලිබරල් කියන වචනේ හැදෙන්නේ ලිබර්ටි කියන ඉංග්‍රීසි වචනේ ලිබර්ටි කියන එකේ තේරුම තමයි නිදහස. එතකොට මේ නිදහස කියන එකෙන් අදහස් කරේ කුමක්ද? රාජ්‍යයේ පාලනයකින් තොරව ලබන නිදහස. එතකොට මෙතන රාජ්‍ය කියන එකට අදාළව ඒගොල්ලෝ දීලා තියෙන අදහස මොකක්ද? රාජාණ්ඩුවේ අධික පාලනයකින් තොරවීමේ නිදහස. තමයි මෙතන ලිබර්ටි කියන එකේ සංකේතවත් කරේ. අදහස මේක. ඒ කියන්නේ සරලව ලිබරල් වාදයේ ගොඩනැගුණේ රාජාණ්ඩුවට විරුද්ධව කියන එක. එතකොට එතන නිදහස කියලා කිව්වේ රාජ්‍ය මැදිහත් වී නොවීම කියන එකෙන් අදහස් කළේ රජුගේ පාලනයෙන් මිදීමේ නිදහස කියන එක. හරිද? විශේෂයෙන්ම අපි ලිබරල් වාදය උගන්වන තැනදී මතක් කරලා ඇති මෙන්න මෙතනදී කියපු කාරණාව තමයි විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත් වෙන්න එපා. එහෙම නැත්නම් රාජ්‍යයෙන් නිදහස් කරන්න වෙළඳපොළ කියලා. වෙළඳපොළ. එහෙම නැත්නම් ආර්ථික කටයුතු වලට රාජ්‍ය මැදිහත් වෙන්න එපා. මේක අපි කතා කරා පළවෙනි පාඩමේ අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය කතා කරන වෙලාවේ. ලිබරල් කියන එකෙන් අදහස් කළේ නිදහස. ලිබරල් කියන වචනේ අදහසත් ලිබර්ටි කියන ඉංග්‍රීසි පදයෙන් ආපු එකක්. ඒකේ තේරුම නිදහස කියන එක. නිදහස කියන එකේ තියුණු දේ තමයි රාජ්‍ය මැදිහත් වෙන්න එපා. කුමකටද? වෙළඳපොළට ආර්ථිකයට මැදිහත් වෙන්න එපා. එතකොට ලිබරල් කියන එකේ අදහස තමයි රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ලබන නිදහස. එතකොට අපි රාජ්‍ය කියන එක එතනදී තේරුම් ගත යුත්තේ මේ අද නූතන අර්ථයෙන් රාජ්‍ය නෙමෙයි. අපි එතනට ගිහිල්ලා මේක තේරුම් ගන්නකොට එතන රාජ්‍ය කියන එකෙන් අදහස් කරේ රාජාණ්ඩුව. රජාගේ පාලනය කියන එක තමයි අදහස් කළේ. නැත්නම් අර සංකල්ප අපි තේරුම් ගන්නකොට අද තියෙන ඒවාත් එක්කනේ තේරුම් ගන්න. එතකොට එමුනම වැඩේ වෙනස් වෙනවා. අර්ථය වෙනස් වෙනවා. රාජ්‍ය පාලනයෙන් තොරව ලබන නිදහස තමයි මේ අදහස් කරන්නේ. එතකොට විශේෂයෙන්ම මොන නිදහසද? වෙළඳපොළ පිළිබඳ නිදහස. ආර්ථික නිදහස. රජු අර පණවපු බදු, අය කරපු බදු, වෙළඳ මේ ධනපතියන් කෙරෙහි ඇති කරපු පීඩනය ඒව තමයි ඔකින් තේරුම් කරේ. ඒක නිසා කිව්වා රාජ්‍ය ආර්ථිකයට මෙහෙයත් වෙන්න එපා කියලා. ඒක ලිබරල් වාදය කියන්නේ නිදහස කියන්නේ. කාගෙන් මිදීමේ නිදහසද? රජුගෙන් මිදීමේ නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනතාව පාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් පාලන කටයුතු කළ යුත්තේ මේ ඉන්නේ ජනතාව. පාලන කටයුතු කළ යුත්තේ
මහජන කැමැත්ත මතය. මහජන කැමැත්ත මත මහජනතාව අතරින් තෝරාගත්ත නියෝජිතයන්. ඕක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අදහස. එතකොට මේ දෙකම එකට බිහි වෙච්ච දෙකක් නෙමෙයි. ඕක තමයි ඊළඟ වැදගත්ම කතාව. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි කිව්වට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එක පදයක් ලෙස ලිව්වට ඒ දෙක එකට බිහි වෙච්ච සංකල්ප නෙමෙයි. ඒකයි මම කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ගොඩ නැගෙන්නේ ලිබරල් වාදයක් ප්‍රජාතන්ත්‍රවාදයක් දෙක එකතු වෙලා. මේ දෙකෙන් මුලින් ගොඩ නැගුණේ මොකක්ද වගේ ප්‍රශ්නයක් අහුවොත් ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් කියලා කියන්නේ දැන් අපිට මතකනේ ග්‍රීසිය ප්‍රජාතන්ත්‍රවාදයේ තිබුණානේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ නේද? එතකොට ලිබරල් කියන එකේ තේරුම නිදහස කියන එකනේ. ඒකේ තේරුම නිදහස කියන එක. ඒතර නිදහස පිළිබඳ අදහස් මාලාව හොඳට තේරුම් ගන්න. නිදහස පිළිබඳ අදහස් මාලාව ඇත්තටම ග්‍රීක යුගයේ දක්වාම විකාශනය වෙන එකක්. එකපාරට නූතන යුගයේදී අපට නිදහස ඕන කියලා කිව්වේ නෑ. හැමදාම පවතින පාලන ක්‍රමයන්ට එරෙහිව විරුද්ධව අරගල විප්ලව ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඒකෙන් බලාපොරොත්තු වුණේම නිදහස ලබා ගන්න එක. එතකොට මේ දෙකෙන් මුලින් ඇති වුණේ මොකක්ද කියන එක හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නයක් මේ උසස් පෙළට අහන්නේ නැහැ. මම මතක් කරේ හැබැයි මේ දෙන්න යම් තැනකදී ඒකාබද්ධ වෙනවා. අන්න ඒ දෙන්න ඒකාබද්ධ වෙලා තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය හැදෙන්නේ. හරිද? ඒ ඒකාබද්ධ වෙච්ච කාලය තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ 17 18 වගේ සියවස් වලදී තමයි මේ දෙක ඒකාබද්ධ වෙන්නේ. එහෙනම් ලිබරල් කියලා කියන්නේ නිදහස කියන එක මොන නිදහසද? රජුගේ පාලනයෙන් තොරව ලබන නිදහස කියන එක විශේෂයෙන්ම අවධාරණය කළේ වෙළඳපොළ පිළිබඳ නිදහස නැත්නම් ආර්ථික නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් කළේ ජනතාව විසින් සිදු කරන පාලන ක්‍රමය. දැන් සංකල්පය හඳුනා ගන්න ඕනේ. හරිද? එතකොට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන මතය කොට නැගෙන්නේ ලිබරල් වාදයක් ප්‍රජාතන්ත්‍රවාදයක් කියන අදහස් දෙක එකට එකතු වෙලා. ඕක තමයි මුලින්ම දැනගන්නම කාරණාව. දැන් අද පිළිගන්න අදහසක් තියෙනවා මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තමයි මුළු ලෝකෙම පාලනය කරන්නේ. නිකම් මේක ලෝකය කියලා හිතන්නකෝ. මුළු ලෝකයම පාලනය කරන්න ඒ කියන්නේ ලෝකයේ ගෙඩි පිටින් පාලනය කරන්න නෙමෙයි ලෝකයක් මෙහෙම පාලනය කරන්න නෙමෙයි ලෝක රටවලට බෙදලා නැතිනම් අපි ඒක දන්නවනේ. ජාතික රාජ්‍යයන් 200කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවනේ. ඒතකොට මේ හැම ජාතික රාජ්‍යයක්ම පාලනය කරන්න වඩා හොඳ පාලන ආකෘතිය පාලන ක්‍රමය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා තමයි බොහෝ උගත්තු බොහෝ විචාරකයෝ මේක පෙන්වන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ එක් කොටසක් විතරයි මෙන්න මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපි දන්නවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදය එක එක කැටගරිස් වලට කොටස් වලට බෙදලා තියෙනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ඊට පස්සේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආදී වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ වර්ගීකරණ අපට පේන්න තියෙනවා. හැබැයි ඒ අතර බොහෝ විචාරක අදහස තමයි වඩාම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල තියෙන වඩාම හොඳ ආකෘතිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඒක දැන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල කොහෙද තියෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල විතරක් නෙමෙයි සංවර්ධිත රටවල් වල ඒ විතරක් නෙමෙයි ඊළඟට තමයි ෂෝක් එක කලින් කොමියුනිස්ට් පාලන ක්‍රම පැවති මතකයි කලින් කොමියුනිස්ට් පාලන ක්‍රම ලෝකේ ලොකුවටම තිබ්බේ රුසියාවේ වගේ ඊට පස්සේ නැගෙනහිර ජර්මන් රටවල් වලනේ රුසියාවේ නැගෙනහිර ජර්මන් රටවල් වල තමයි චීනයේ කියුබාවේ වගේ තමයි සමාජවාදය කොමියුනිස්ට්වාදය හොඳටම තිබුණු රාජ්‍යයන් ලෙස අපි හඳුනගන්නේ. එතකොට මේ
නූතන විවාදී විචාරකයන්ගේ අදහස තමයි පැරණි කොමියුනිස්ට් ආකෘතියෙන් පාලනය කර රටවල් පවා මෙතෙන්ට පරිවර්තනය විය යුතුය. එහෙම නැත්නම් එහිසේ වීමේ ප්‍රවණතාවයක් තිබේය. එහෙනම් පෙර කොමියුනිස්ට් වාදී රටවල් වලට පවා ඒගොල්ලෝ යෝජනා කරන්නේ මම මේක අන්තර්ජාතික දේශපාලනය කියන තැනදී පැහැදිලි කරා. යම් තැනකදී මම ඒ ගැන කතා කරා. පෙර කොමියුනිස්ට්වාදී රටවල් දැන් කොමියුනිස්ට්වාදී රාජ්‍යයන් නෙමෙයි. විවිධ තැන් වලට ඒගොල්ලෝ මාරු වෙලා තියෙනවා. ලෝකේ බල තුලණය ගැන කතා කරද්දී නේද? ද්විද්‍රවීය ලෝක ක්‍රමය ගැන කතා කරපු වෙලාවේ ඒක දැන් බහුද්‍රවීය ලෝක ක්‍රමයක් වෙලා තියෙනවා වගේ කතා අපි කතා කරා. ඒ නිසා දැන් මේ ඔක්කොම ටික අපි නිකන් තනි වාක්‍යයකින් කියනවා නම් කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තුල හරි වඩා හොඳ ආකෘතිය ලෙස පෙන්වා දෙන්නේ ලිබරල් වාදය. හැබැයි අපි මතක තියාගන්න ඕන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තව ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ ආකෘතීන් තියෙනවා කියලා. හරි. මේක ඇල්ලත් කොහොම අපි නිකන් මතක තියාගන්නමුකෝ. එතකොට දැන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලිබරල් වාදී ප්‍රජාතන්ත්‍රවාදයේ මිශ්‍රිත තත්ත්වයක්. එහෙම නැත්නම් ඒකාබද්ධ තත්ත්වයක් කියලා අපි දැනගත්තානේ. එතකොට මෙන්න මෙහෙම කතාවක් අපිට පේන්න තියෙනවා. ලිබරල් වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි කියන දෙක දිහා අපි අරන් බැලුවොතින් ලිබරල් කියන්නේ නිදහස කියන එකනේ. නිදහස කියන එක. එතකොට සමහර රටවල් වල නිදහස සමානයි ලිබරල්නේ. සමහර රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇති වෙන්න කලින් ඔන්න හොඳට තේරුම් ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බිහි වෙන්න කලින් ලිබරල් ලක්ෂණ පේන්න තිබුණා. ඒ කියන්නේ නිදහස පිළිබඳ අදහස් ගොඩනැගිලා තිබුණා. ඊට පස්සේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇති වුනේ. ඉතින් ඒක ඇත්තටම අර මහ පුදුමයකුත් නෙමෙයි. එහෙම තමයි වෙන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. නිදහස පිළිබඳ අදහස් මාලාවේ ප්‍රතිඵලයක් ලෙස තමයි ප්‍රජාතන්ත්‍රවාදය බිහි වුනේ. මේ නූතන ජාතික රාජ්‍යයන් වල හොඳේ. එතකොට දැන් නිදහස පිළිබඳ අදහස් මාලාව ගොඩ නැගෙන්නේ කාට විරුද්ධවද? රජුට විරුද්ධව. හොඳට තේරුම් ගන්නකො හරි සරලයි ලියාගත්තෙන් පස්සේ. රජුට විරුද්ධව. ඒතර රජු ඉන්නකොට කොහොමත් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන විදිහක් නැහැ. ඒ රජ ජනතාවගේ පාලන ක්‍රමයක් කියන එකක් ගොඩ නැගිලා නැහැ නේද එතකොට? තේරුණා නේද? එතකොට නිදහස පිළිබඳ අදහස් මාලාව තමයි මුලින් ඇති වෙන්නේ. රජතුමා පවා නීතියකට අනුව රාජ්‍ය පාලනය කරනවා. එතකොට රජතුමා පාලන කටයුතු වලින් ඈත් වෙලා ආර්ථිකෙන් ඈත් වෙනවා. ආර්ථික කටයුතු වෙළඳ පොළට කරගෙන යන්න දෙනවා. මේ මෙතන ඉල්ලපු එක කරලා දෙනවා. ආර්ථික කටයුතු වලින් රාජ්‍ය ඈත් වෙනවා. එතකොට ලිබරල් කියන එක හැදෙනවා. නිදහස හැදෙන හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී. හරිද? ඒ කියන්නේ ජනතාවට 100% පාලකයන් තෝරන්න බලය හම්බෙන්නේ නැහැ. හරි සරලයි. සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය මතකයිනේ. සර්වජන ඡන්ද බලය අපි ඩොනමෝර වලදී කතා කරේ නේද? මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනකම්ම ප්‍රජාතන්ත්‍රවාදී කියලා එකක් හැදෙන්න විදිහක් නැහැනේ. සර්වජන ඡන්ද බලයයි මැතිවරණ ක්‍රියාවලියයි ක්‍රියාත්මක වන තෙක්ම ප්‍රජාතන්ත්‍රවාදී කියන එකක් හැදෙන්න විදිහක් නැහැ. ඇයි නැත්තේ? ජනතාවට තමන්ගේ පාලකයෝ තෝරන්න ජනතාවට බලය නැහැ එකක්. සර්වජන ඡන්ද බලය නැතිකොට. අනික තමයි මැතිවරණ නැතිකොට පාලක නියෝ අපේක්ෂකයන්ට ඉදිරිපත් වෙන ක්‍රමයක් නැහැ. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා අත්‍යවශ්‍යයි මිනිස්සුන්ට සර්වජන ඡන්ද බලය තියෙනවා රටේ මැතිවරණ තියන්න. මේ දෙක නැතුව නිදහස දියන් යන්න පුළුවන්ද? පුළුවන්. මොන නිදහසද? ආර්ථික නිදහස දියන් යන්න පුළුවන්. ලිබරල් වාදයෙන් නිල්ලිත් ආර්ථික නිදහසද? එතකොට ලිබරල් වාදයේ යටතේ ඒක රාශී වෙලා ආර්ථික නිදහසෙල්ලේ දුප්පත් පන්තියේ මිනිස්සුද? ඒ කියන්නේ නිර්ධන පාන්තිකද නැත්නම් කිසිම ව්‍යාපාරයක් නැති එහෙම කට්ටියද නැහැ. රාජ්‍යයෙන් ආර්ථික නිදහසෙල්ලේ කවුද? නැගී ආපු ධනපති පන්තිය. හරි හිමින් තේරුම් ගන්න. නැගී ආපු ධනපති පන්තියේ අසීමිත බදු රජතුමා අය කරනකොට අන්න ඒක දිරවුවේ නැහැ. ඒකට එකඟ වුණේ නැහැ නැගී ආපු නව ධනපති පන්තියයි එහෙම ඒකට විරුද්ධ වුණේ. ඉතින් රජු ආර්ථිකයේ වෙනුවෙන් කරන දෙයක් නෑ. නමුත් රජු අසීමිත බදු පනවනවා අලුතෙන් බිහි වෙන ධනපති පන්තිය මත. එතකොට ඒගොල්ලන්ට
රජු පැත්තක ඉඳලා ලොකු ප්‍රොෆිට් එකක් ගන්නවා. ආර්ථිකයට දායකත්වයක් දක්වන්නේ නැතුව. එතකොට තමයි ඒගොල්ලන්ට ආර්ථිකයේ රාජ්‍ය මැදිහත් වීමෙන් ඉවත් කරගන්න ඕනේ. ඒකට තමයි ලිබරල් වාදී හැදුවේ. ඔන්න හැදුනහම එතකොට රාජ්‍ය ආර්ථික කටයුතු වලින් ඉවත් වෙනවා. වෙළඳපොළ විසින් වෙළඳපොළ හසුරුවන ලිබරල් වාදී මුල්ම කොටස. වෙළඳපොළට රාජ්‍ය මැදිහත් වෙන්න එපා. රාජ්‍ය නීතිය හා සාමය විතරක් ආරක්ෂා කරන්න. වෙළඳපොළ විසින් වෙළඳපොළ හසුරුවාගෙන ආවි කියන එකනේ මුල්ම කාලේ දරක තිබුණේ. එතකොට අන්නේ ලිබරල් වාදයේ මූල එහෙම හැදිච්ච ලිබරල් වාදයට ඒ නියෝජනය කරපු ධනපති පන්තියට නැගී ආපුණව ධනපති පන්තියට පේනවා දැන් අපට පුළුවන් රාජ්‍ය බලයේ අත්පත් කරගත්තොත් තව මේ ව්‍යාපාර මේ ධනේශ්වර ක්‍රමේ පවත්වාගෙන යන්න. අන්න එතකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ කියන සංකල්පය ඉදිරිපත් කරන්නේ. එතකොට නැගී ආපු නව ධනපති පන්තියේ මුල් අවස්ථාවේදී ආර්ථික නිදහස ඉල්ලනවා රාජ්‍ය මැදිහත් වෙන්න එපා කියලා. ආර්ථික නිදහස හම්බුනේන් පස්සේ මේ පන්තියට තේරෙනවා අවබෝධයක් එනවා මේ ධනපති ක්‍රමයේ තවදුරටත් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ආර්ථික බලයේ තියෙන අපිටම දේශපාලන බලයක් ගන්න පුළුවන් නම් ඒ උදෙසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ගොඩනගන්නේ ක්‍රමානුකූලව. හරිද? එතකොට මුලින් ඇතුණේ අපිට කතා කරගන්න ඕන එක තමයි නිදහස පිළිබඳ අදහස. නිදහස පිළිබඳ අදහසේ ආර්ථික නිදහස පිළිබඳ අදහස. අන්නේ ආර්ථික නිදහස පිළිබඳ අයිතිය තහවුරු කරගත්තන් පස්සේ දැන් සල්ලි තියෙනවා, මුදල් තියෙනවා, ධනෙ තියෙනවා. ධනෙන් ගන්න පුළුවන් ආතල් එකේ තෘප්තියේ සීමාවක් තියෙනවා. ධනෙන් ගන්න පුළුවන් ආතල් එකේ තෘප්තියේ සීමාවක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ ඒගොල්ලෝ මේ කියන අවශ්‍යතා පිළිබඳ න්‍යායන් වලින් මේව පැහැදිලි කරනවා. මිනිස්සුන්ට මුලින්ම ඕන වෙන්නේ ආහාර වගේ දේවල්. ආහාර නැති වුණොත් ඊට පස්සේ ඉන් එහා කිසිම දෙයක් මිනිස්සුන්ට ඕන වෙන්නේ නැහැ. ආහාර හම්බුනහම ඊට පස්සේ වෙන අවශ්‍යතා එනවා. ඒව තෘප්තිමත් වුණාම ඊට පස්සේ වෙන අවශ්‍යතා එනවා. ඒව තෘප්තිමත් වුණාම ඊට පස්සේ වෙන අවශ්‍යතා එනවා. දැන් ධනය හොඳටම තියෙනවා කියලා හිතන්නකො. එතකොට ධනය හොඳටම තියෙනවා කියන ආහාර පාන ඇඳුම් බැලඳුම් නිවාස ඔය ඔක්කොම ටික තෘප්තිමත් වෙලානේ. එතකොට එහෙම තෘප්තිමත් වෙච්ච මිනිස්සේ එහෙම ඉවර වෙන්නේ නැහැ. මේ තණ්හාව ඉවර වෙන්නේ නැහනේ. ඊළඟ ස්ටෙප් එක වෙන්නේ කොහොමද අපි මේක තහවුරු කරගන්නේ? මේ ධනෙ තහවුරු කරගන්නේ සහ ඊට එහා ගන්න පුළුවන් විනෝදයක් ආතල් එකක් තියෙනවද? ඊට එහා ගන්න පුළුවන් ආතල් එක තමයි බලය හරහා. දේශපාලන බලය හරහා ගන්න එක. ඒ කියන්නේ එතකොට යාට සමාජයක් පාලනය කරන්න පුළුවන්. තේරුණානේ? එතකොට මෙන්න මේ මිනිස්සුන්ව පාලනය කරලා ගන්න ආතල් එක, නීති හදලා ගන්න ආතල් එක ධනෙ තිබ්බට ගන්න බෑ. ඒක ගන්න නම් දේශපාලන බලය ඕන වෙනවා. එන්න එතකොට තමයි දේශපාලන බලය ලබා ගන්න ධනපති පන්තියට නැගී ආපුණව ධනපති පන්තියට අලුත් සංකල්පයක් ඕන වෙනවා. එක රජයි ඉන්නේ දැන් ඒගොල්ලෝගේ අදහස තමයි රජා පළවා හැරලා එයාලගේ බලය තහවුරු කරගන්න ආකාරයේ අලුත් තියරි එකක් හදාගන්න එක. ඒකට තමයි අර ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හැදෙන්නේ. එතකොට ඔන්න ඔය දෙක එකතු වෙලා තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හැදෙන්නේ. මෙතනදී අපි දැනගන්න ඕන එක මේක MCQ ප්‍රකාශයක් හිතන්නකො. ප්‍රකාශ මෙහෙම. ප්‍රජාතන්ත්‍රවාද නූතන ජාතික රාජ්‍යයන් වල හොඳේ ප්‍රජාතන්ත්‍රවාදයට පෙර ලිබරල් වාදී මූලිකාංග නූතන ජාතික රාජ්‍යයන් වල බිහි විය. හරියටම හරි. උදාහරණයක් ලංකාව අරන් බලන්නකො. ලංකාවේ සර්වජන ඡන්ද බලය හම්බෙන්නේ හැම මිනිස්සෙක්ටම 1931 දී. හරිද? 1910 වගේ වෙනකොට අපි කතා කරා සීමිත ඡන්ද බලය හම්බෙලා තිබුණා. රජාව අයින් කරලා තිබුණා. නේද? ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව, අධිකරණ ක්‍රමයක් කරා රට පාලනය කරගෙන ආවා. ඒ කියන්නේ නිදහස කියන එක හැදිලා තිබුණා. වෙළඳපොළට රාජ්‍ය මැදිහත් වීම නවත්තලා තිබ්බා. මතකයි රාජකාරී ක්‍රමය හොසි කළා, රජයේ වෙළඳ ඒකාධිකාරයේ බිඳ දාලා නිදහස හදලා තිබුණේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු වෙලා තිබුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු වෙන්නේ සර්වජන ඡන්ද බලයේ හරිම මැතිවරණ ක්‍රියාවලියෙන් පස්සේ. එතකොට දැන් අද අපි ඉගෙන ගන්න මූලිකාංගනේ ඔයගොල්ලෝ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ළමයිනේ. එතකොට ළමයි වශයෙන් අපි මේ සංකල්ප වල අගමුල දැනගන්න ඕනේ. ඒක තමයි අපේක්ෂා කරන්නේ. මේ ෆන්ඩමෙන්ටල්ස් නේ මූලිකාංග. එතකොට අගමුල දැනගැනීමේ කතාවේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කිව්වහම මොකද්ද? නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කිව්වහම මොකක්ද කියන එක අපිට තේරෙන්න ඕන. එහෙනම් අපි ඒකේ මූලිකාංග ටික ගැන අදහසක් තියෙනවා. හරිද?
එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම ගොඩනැගලා තියෙන කාරණා දෙකක් මත. එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, අනික තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. දැන් මම මේ කතා කරේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන. බිහි වෙච්ච කාලේ 17 18 වගේ සේවස්. මේ දෙක අද අපි එකට වචනයක් ලෙස කිව්වට මේ දෙක අවස්ථා දෙකකදී හැදිච්ච දෙකක්. ලිබරල් වාද එකක්, ප්‍රජාතන්ත්‍රවාද එකක්. ලිබරල් වාදයෙන් අදහස් කළේ නිදහස. වචනාර්ථයත් එහෙමයි ඉංග්‍රීසි පදයේ මේක ලිබරලිසම් කියන එක. ලිබරලිසම් නිදහස පිළිබඳ අදහස් මාලාව කියන එක. ඒකේ හැදෙන්නේ ලිබර්ටි කියන පදේ. මේ වචනයට මීට එහා දිග ඉතිහාසයක් තියෙනවා. ලතින් පදයක් තියෙනවා ලිබර් කියලා. ලිබර්. ලිබර් කියන ලතින් පදයෙන් තමයි ඉංග්‍රීසි භාෂාවේ ලිබර්ටි කියන වචනේ හැදෙන්නේ. දැන් ඒක මෙහෙමයි. හරිද? දැන් ඉංග්‍රීසි කියන්නේ සුද්ධ වූ භාෂාවක් නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ සුද්ධ වූ භාෂාවක් නෙමෙයි. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ වචන ගොඩනැගිලා තියෙන්නේ ලතින්, ජර්මන්, ග්‍රීක් වගේ වචන හරහා. සිංහල කියන්නේ සුද්ධ වූ භාෂාවක් නෙමෙයිනේ. සිංහල ඉගෙන ගන්න ළමයි දන්නවා. විෂයක් ලෙස සිංහල ඉගෙන ගන්න ළමයි දන්නවා. සිංහල කියන්නේ මිශ්‍ර භාෂාවක්. විශේෂයෙන්ම පාලි සහ සංස්කෘත වල මිශ්‍ර භාෂාවක්. ඒතකොට සමහර සිංහල වචන ගොඩනැගිලා තියෙන්නේ අර පාලි සංස්කෘත වලින් ආපු තත්සම තත්බව නිෂ්පන්න කියලා පද තියෙනවා කියලා දන්නවනේ. නේද? ඉංග්‍රීසි භාෂාවේ තියෙන long words කියලා જાතියක්. මට ගත්ත පද. ඒකට භාෂාව කියන්නේ ලොකු දිග කතාවක්. හරිද? දැන් මෙතන සමහර එක්කෙනෙක්ට අහපු දරුවෙක්ට ඉන්න පුළුවන් ලිබර්ටි කියන එකට කලින් වචනයක් තිබුණා නේද සර්? ඔව් තිබුණ එක ලිබර්. ඒක ලටින්. ලිබර් කියන එකේ ඉංග්‍රීසි පදේ තමයි ලිබර්ටි කියන්නේ. ලිබර් කියන එකේ අදහස ලටින් පදයේ අදහස නිදහස කියන එකම තමයි. ලිබර්ටි කියන එකේ අදහස නිදහස කියන එකම තමයි. ලිබර්ටි කියන එක ඉංග්‍රීසියෙන් හදනකොට ලිබරල් වාදය කියලා ලිබරලිසම් කියලා හදන්නේ. නිදහස පිළිබඳ අදහස් මාලාව කියන එක තමයි ඒකේ අදහස එකේ තේරුම. මොන නිදහසද? රාජ්‍ය මැදිහත් නොවීමේ නිදහස. ඔන්න දැන් රාජ්‍ය මැදිහත් නොවීමේ නිදහස 2022 න් තේරුම් ගන්න හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ 17 18 සේවස් වලින්. අපිට සංකල්ප පැටලෙන්නේ එතනදී. අපිට අදහස හරියට තේරුම් ගන්න බැරි වෙන්නේ එතනදී. රාජ්‍ය මැදිහත් නොවීමේ නිදහස කියන එක තේරුම් ගන්න ඕනේ 2022 නෙමෙයි 17 18 සේවස් වලින්. එතකොට රාජ්‍ය කියන එක සැලකුවේ පැවති රාජාණ්ඩු පාලනාකෘතිය. රාජාණ්ඩු පාලනාකෘතියෙන් නිදහස් කරගන්න ඕනේ මොකක්ද ආර්ථිකය? කාටද ඕනේ අලුතෙන් හැදිච්ච ධනපති පන්තිය. ඇයි එහෙම ඕනුනේ? රජය විසින් ආර්ථිකය පාලනය කරන්න ගියා. රජු විසින් ආර්ථිකය පාලනය කර ආර්ථිකය මෙහෙයුවා. වෙළඳ පොළ මත අසීමිත බද්දක් අය කරලා තිබුණා. අන්න ඒකට නැගී ආවුණා ධනපති පන්තිය කැමතිුනේ. ඒගොල්ලන්ට ඕන ආර්ථික නිදහස් කරගන්න. ඒක උදෙසා ඒගොල්ලෝ ලිබරල් කියලා සංකල්ප හැදුවා ඒකාධිපතිවාදී ආණ්ඩුවට විරුද්ධව. එතකොට රාජ්‍ය තීරණය කරා හරි අපි ආර්ථිකයට මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඔක තමයි සම්භාව්‍ය ලිබරල් වාදය. ක්ලාසිකල් ලිබරලිසම් කියලා කියන්නේ ඕකට. එතකොට කිව්වා හරි රාජ්‍යයට රජතුමා නීතිය සාමය විතරක් කරන්න ඇති. ඒ ඇති. වෙළඳ පොළ විසින් හසුරුවා ගනී. ඔක තමයි ඇඩම් ස්මිත්ගේ තියරි එක. wealth of nation. ජාතීන්ගේ ධනෙ තමයි පැහැදිලි කරේ. right? එහෙම යම් කාලයක් යනකොට එතකොට දැන් ලිබරල් වාදයේ තියෙනවා ප්‍රජාතන්ත්‍ර වාදේ නේ. නිදහස තියෙනවා මොන නිදහසද හොඳටම අවධාරණය කරගන්න තියෙන්නේ දේශපාලන නිදහසවත් සමාජීය නිදහසවත් නෙමෙයි ආර්ථික නිදහස තියෙනවා. ආර්ථිකයට රාජ්‍යයෙන් අත ගහන්නේ ඇඟිලි ගන්නෑ. ඒතකොට ආර්ථික නිදහස ලැබපු නැගියා ධනපති පන්තියට අර මම කිව්ව විදිහටම අපි ගන්න විවිධ ආතල් ගොඩ අතර මුදල් වලින් ගන්න පුළුවන් ආතල් අරන් ඉවරුණෙන් පස්සේ ආයෙ කොච්චර ගත්තත් ගණිපු ආතල් වැඩන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට උනින් එහා සීමාවේ ආතල් එක. අන්න ඒගොල්ලෝ ඒකට තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පය කියන්නේ. ජෝන් ලොක් තමයි හඳුන්වලා දුන්නේ. ආණ්ඩුවේ මොකක්ද ඒ කෘතිය නම සිවිල් ආණ්ඩුව පිළිබඳ ප්‍රවාද දෙකක් ප්‍රජාතන්ත්‍රවාදී හඳුන්වලා දෙන කෘතිය ජෝන් ලොක් රචනා කරන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පෙට කිව්වා ජනතාවට බලය තියෙනවා තමන්ව පාලනය කරන පාලක පන්තිය තෝරගන්න. right? ඕකනේ එතකොට දැන් ජනතාවටත් මාරාතල්ලයක් යනවා අපට පුළුවන් කමක් එනවා මොනව කරන්නද අපිව පාලනය කරන පාලක පන්තිය තෝරගන්න. එතකොට ජනතාවටත් මාර චූන් එකක්. ඇයි අපට පුළුවන් අපේ පාලකය තෝරා ගන්න කියන කතාව. එතකොට හැබැයි පත් වෙන්නේ කොයි පන්තියේ පාලකයෝද? ධනපති පන්තියේ පාලකයෝ. එතකොට දැන් හිතන්න හිමින් සැරේ නැගී ආපු නව ධනපති පන්තියට ආර්ථික බලය කොහොමද තිබුණා? ප්‍රජාතන්ත්‍රවාදයකට දේශපාලන බලයත් ඒගොල්ලෝ තහවුරු කරගත්තා.
ඒතකොට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඇත්තරම තහවුරු කරලා තියෙන්නේ ධනපති පන්තියේ එහෙම නැත්නම් යම් ධනයක් හිමි පන්තියේ රැකවරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදය හරහා තහවුරු කරලා තියෙන්නේ. හරි ඕක තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එතකොට මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න නම් මෙන්න මෙයාලා වැදගත්. මෙයාලා කවුද? මහ ජනතාව වැදගත්. මහ ජනතාව පාලක පන්තියට බලය ලබා දෙන මහ ජනතාව වැදගත්. මේ ඉන්නේ පාලකයෝනේ. පාලකයන්. මහ ජනතාවන් පාලකය අතර සම්බන්ධය ගොඩනගන්නේ යම් ක්‍රියාවලියක් කරා. ඒක තමයි කියන්නේ මැතිවරණය කියලා. මැතිවරණය. නේද? දැන් වචන තේරුම් බලනකො මැති කියන්නේ മന്ത്രിවරු වරණය කියන්නේ තෝරනවා. එතකොට මැති වරණ කියන්නේ മന്ത്രിවරු තෝරනවා සරල අදහස. මැති වරණ മന്ത്രിවරු තෝරා ගැනීම. වරණය කියන්නේ තෝරනවා කියන එකනේ. නේද? ජනාධිපති වරණ ජනාධිපතිවරයා තෝරා ගැනීම කියන අදහසනේ. එතකොට මැතිවරණයෙන් කරන්නේ මහ ජනතාව කැමති කෙනා පත් කරගන්න එක. හරිද? එතකොට මේ ආකෘතීන් මාර විදිහට ප්ලෑන් කළා පවතින ධනේශ්වර ක්‍රමයන් ඒවා ආරක්ෂා කරන්න හදපු දේවල්. දැන් මෙතනදී තාකතාවක් කියනවා. හරිද? දැන් සමහර වෙලාවට ඔය අපි අහලා තියෙනනේ ගජමිතුරු දේශපාලනය කියලා එකක්. ගජමිතුරු දේශපාලනය හොඳට තේරුම් ගන්න. මේ 100% ධනපති පන්තියේ මිනිස්සුම පුද්ගලයන්ම දේශපාලනය කරන්න ආවේ නැහැ. 100% හොඳට තේරුම් ගන්න. එහෙම ආවේ නැහැ. ඒගොල්ලෝගේ නියෝජිතයෝ දැම්ම යාළුවෝ අයියලා මල්ලිලා ඒගොල්ලෝ දැම්ම. එතකොට එකම පන්තියක කට්ටිය පැත්තකට ආර්ථික බලය තියෙනවා අනිත් පැත්ත දේශපාලන බලය තියන් ඉන්නවා. එතකොට ධනපති පන්තියට ආර්ථික බලයත් ධනපති පන්තියට දේශපාලන බලයත් රැකගන්න හදපු ලෝකෙ හදපු සංකල්පය තමයි 18 සේවස් වල ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පය. මේක මහ ජනතාවගේ ඔළුව අතගාලා හදපු සංකල්පයක්. ඇයි මහ ජනතාවත් මේ උත්පාදක සංකල්ප උත්පාදකයන් බවට පත් වෙන්නේ ඒගොල්ලෝ තමයි බලය පවරන්නේ. ඒතර මහ ජනතාවටත් පොඩි සතුටක් තියෙනවා. අපි තෝරපු ආණ්ඩුවක් තමයි තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි තෝරපු ආණ්ඩුව තුල ඉන්නේ එක්ක ඍජු ධනපති පන්තියේ කෙලින්ම ධනපති ව්‍යාපාරිකයෙක්. එහෙම නැත්නම් ව්‍යාපාරිකයන් එක්ක සම්බන්ධ වෙච්ච ඒගොල්ලෝගේ නියෝජිතයෙක්. රයිට් ඕක තමයි කතාව. ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට විවේචනයක් එක්කයි මම මේක කියලා දුන්නේ. හරිද? ඊට පස්සේ දැන් ආයෙ පාරක් අපි මෙහෙට ඇවිල්ලා කතා කරනකොට ප්‍රජාතන්ත්‍රවාදයට පෙර ලිබරල් ලක්ෂණ පහළ වෙලා තිබුණා. ඒක තමයි දැන් මම කියමින් ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයට පෙර ලිබරල් ලක්ෂණ තිබුණ කියන එකේ අදහස තමයි නිදහස තමයි ලිබරල් කියන එකේ තේරුම ප්‍රජාතන්ත්‍රවාදී කියන එකේ තේරුම ජනතාව ආණ්ඩුව තෝරනවා කියන්නේ. ඒතර මේ දෙක මෙහෙම ගත්තන් පස්සේ මුලින්ම ආර්ථික නිදහස හැදෙනකොටම තියෙන මොන වාදයේද ලිබරල් වාදය. නිදහස තියෙනවා. ඊට පස්සේ තමයි ජනතාවට ඕන වෙන්නේ ඒ නැගී යවනවා ධනපති පන්තියට අවශ්‍ය වෙන්නේ දේශපාලන බලය රැස් කරගන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන concept එක හදන්නේ. උදාහරණකින් ටක් ගාලා ඔප්පු කරන්න පුළුවන් ලංකාවේ උදාහරණයකින් ආර්ථික නිදහස තහවුරු කරන්නේ රාජ්‍ය ආර්ථිකයෙන් නැත් වෙන්නේ 1900 එහෙම වෙන්න පුළුවන් ඉතින්. ධනපති පන්තියේ නොවන කෙනෙක් දේශපාලනට ඇවිල්ලා පුළුවන් කරගන්න. එහෙම පුළුවන්. ඉතින් එහෙම ඒවා හරි කනකස් බෑව විය සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් තමයි එහෙම. බැරි නැත්තේ නෑ පුළුවන්. එතකොට ඒක දිග කතාවක්. අපි දැනට පුළුවන් කියලා නවත්ත ගමු. පුළුවන් කියලා දැනට නවත්ත ගත්තාම හරි. හැබැයි ඒක ඊටාම මේ ආකෘතීන් දිහා බැලුවහම හොඳට අධ්‍යයනය කරද්දී අපිට තේරෙනවා එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. ඕනනම් පුළුවන්. ඒකට වෙන්නේ නැහැ වගේ එකක්. හරිද? ලෝක මට්ටමේ බලද්දී නම් අපිට සාමාන්‍ය වෙන දේවල් එහෙම පෙන්වන්න එහෙම නොවිච්ච තත්ත්වයන් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අවසාන වශයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සේවය කරන්නේ හදන තැනදී අදහස මම කියන්නේ. හදන මේ සංකල්පේ හැදුවේ මොකටද කියන එක මම කියන්නේ. එතකොට ඒක නෑ බෑ කියන්න බෑ කාටවත්. ඒක හදන්නේ ඒක තමයි. ඉතින් ඒක තුල විවිධ අධීර තියෙනවා. ධනපති පන්තියේ නිර්ධන පන්තියේ සූරාකෑමේ සීමාවල් තියෙනවා. නේද? සූරාකෑමේ පාලනය කිරීමේ සීමාවල් තියෙනවා.
සමහර රටවල මිනිස්සුන්ට ඔළුව කුසන දෙන්නේම නැහැ. සමහර රටවල එහෙම නැහැ. ඊට වඩා පොඩි සීමාවක් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒකේ සීමාවල් තියෙන්න පුළුවන්. හැබැයි මේ ආකෘතිය හැදෙන්නේ. මේ පාලනාකෘතිය හැදෙන්නේ නම් අරකට තමයි. කොමකටද ධනපති පන්තිල දේශපාලන බලය තහවුරු කරගන්න ධනපති පන්තිල ආර්ථික බලය තහවුරු කරගන්න කියන කාරණාවල තමයි. ඒ ආරම්භයේ බොරුවක් නෙමෙයි. හැබැයි ඒකේ අර අධිකරණ පීඩනයේ ස්වභාවය රටින් රටට ඒව වෙනස් වෙලා තියෙනවා. හරි ඊළඟට මම කියන්න ඕන මැතිවරණ සම්බන්ධයෙන්. දැන් මැතිවරණය හරහා තමයි මොනා කරන්නේද? ලිබරල් ප්‍රාන්තවාදී ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මැතිවරණය කියන කාරණාවට විශේෂ වැදගත්කම මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තුලදී හම්බ වෙනවා. ඊට වඩා වැදගත්කමක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේදී හම්බ වෙනවා. දැන් මැතිවරණය කිව්වම අපිට තේරෙනවා පාලකය තෝරා ගැනීම. කොහොමද? පාලකය තෝරා ගන්න නම් මුලින්ම තියෙන්න ඕන සර්වජන ඡන්ද බලය. කතාවක් නෑනේ. සර්වජන ඡන්ද බලය. රයිට්. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. තෝරාගත්ත පාලකයන් මහ ජනතාවට වග කියන්න ඕන. මහ ජනතාවට වගකීම තියෙන්න ඕන. එනම් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ තෝරන මැතිවරණ ක්‍රියාවලියේ තියෙන ප්‍රධාන එකක් තමයි තෝරාගත්ත පාලකයෝ නැවත මහ ජනතාවට වක් කියන්න. ඔය වගේ තැනක් හිතන්නකෝ. නේද? ඒ X කියන මැතිවරණ කොට්ටාශයෙන් තෝරාපත් කළ යවනවා A කියන නියෝජිතයා. සරලයිනේ. මැතිවරණ කොට්ටාස X තෝරනවා A. මේ බලය පවරනවා. ජනතාව තෝරලා තින්නේ A කියන නියෝජිතයා. හරිද? A කියන නියෝජිතයා තේරුණාන් පස්සේ යාගේ පාර්ලිමේන්තුවට දෙන්න තින්නේ අවුරුදු කාලේ නිල කාලය වසර 5යි. ඒ වසර 5 තුල මෙයා ජනතාවට සේවය කරන්නේම නැත. දියුණුම් දෙන්නේ මහ ජනතාවට වක් කියනවා කියන දැන් කරන්න. දැන් මොකද කරන්න පුළුවන්? එයාගේ දේවල් ටික කරගන්නවා. එයා තෝරාපත් කරන මැතිවරණ පස්සට කිසිම වැඩක් කළා නැහැ. දැන් මොකද්ද කරන්න පුළුවන්? දැන් මේ පත් කරපු මහ ජනතාව මේකේ ඉන්න ප්‍රමාණය මොකද දැන් කරන්නේ මිනිස්සු? මේ മന്ത്രിවරයා වෙනුවෙන්. සමහර රටවල් වල හදලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තුලම මෙයාව අයින් කරන්න පුළුවන් ක්‍රම. සමහර ඒවා එහෙම දේවල් හදලා නැහැ. දැන් ලංකාව වගේ රටවල් වල එහෙම හදලා නැහැ. ඉන්දියාවේ එහෙම හදලා නැහැ. පත් වුණාම එයාව අයින් කරන්න වෙන්නේ ඊළඟ මැතිවරණේ තමයි. දැන් මේ දන්නකො අපි A කියන නියෝජිතය ඊළඟ මැතිවරණේ අයින් කළා තමයි. අපෝ හරියන්නේ නැහැ. මාරවුල් සතෙක් කියලා. පත් කරනවා B. B පත් කළා අර වැඩිම කරනවා. දැන් ආයි B අයින් කරන අවුරුදු 5ක් බලන් ඉන්නවා. අපි තීරණ ගන්නවා Aත් හරියන්නේ නැහැ Bත් හරියන්නේ නැහැ පත් කරනවා C. C වැඩ කරන්නේ නැහැ. ඌ අයින් කරන 5ක් බලන් ඉන්නවා. දැන් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මේ මහ ජනතාවට වගකීම කියන එක තිබුණට වග නොකියුවට කරන්න දෙයක් නැහැ. වග නොකියුවතින් මෙයාලව අයින් කරන ක්‍රමේ වෙනස් කරන්නේ නැහැ. අපහම ඉන්න බෑ ඊට කලින් අයින් කරන්න පුළුවන් කියලා මේගොල්ලොන්ට මහ ජනතාවට බලයක් දීලා තිබුණොතින් තමයි මොනවා වෙන්නද? පත් වෙන පාලකෝ යරි මහ ජනතාවට වග කියන්නේ. අවුරුදු 5ක් ඉන්න පුළුවන් නම් ඉතින් අවුරුදු 5 හිටියාම මිනිස්සු තේරෙන ඒ හරි නැහැ කියලා B තෝරන B 5ක් කරන් යනවා. Bත් අර වැඩේම කරනවා. Cත් අර වැඩේම කරනවා. සර් මෙතනට Dපත් වෙලා D හොඳට වැඩ කරයි නේද? එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. අර දැන් ඔයගොල්ලෝ අහ ප්‍රශ්නේ. එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මෙයා එතකොට පුද්ගලයෙක් වශයෙන් මාර හොඳ කෙනෙක් වෙන්න ඕන. පුද්ගලයෙක් වශයෙන් මාර හොඳ. ආකෘතිය තුලින් මිනිස්සු හොඳ කළා නෙමෙයි තියෙන්නේ. එයා හොඳයි. ඇත්තටම වෙන්න ඕනේ ආකෘතිය තුලින් මිනිස්සු හොඳ කරන එක. ආකෘතීන් තුලින් කැලේ යනවම ආයි ෆ්‍රේම් එකට කියන එක. නේද? මිනිහා කියන ස්වභාවය මිනිහා කියන සතාගේ ඇරිස්ටෝටල්ගේ විග්‍රහය නුගත්නම ධනය බලය ලිංගිකත්වය කියන්නේ උපදින්ම කියන ආශාවන්නේ. දේශපාලන විද්‍යාව තුලින්ම අපි ඒක කතා කරොත් එතකොට විය යුත්තේ ඒ ආකෘතියට වැටුණෙන් පස්සේ ඕනෑම අවුල් සහගත පුද්ගලයෙක් ඒ ආකෘතියට ආවම ආකෘතිය තුලින් ඔහුට නිවැරදි වෙලා යන විදිහට තමයි ආකෘතිය හැදලා තියෙනවා. අර අපි ජලය එහෙම පෙරලා ගන්න විදියක් හදලා තියෙනව නේද? උඩින් මඩ ජලය දැම්මෙන් පස්සේ අර පොඩි කාලේ කරන පරීක්ෂණය මතකයිනේ. විවිධ දේවල් දාලා අර බෝතලේ එහෙම මතකයිනේ යටින් හොඳ ජලය එනවා. ඇයි ඒ ගලාගෙන යන පාර හරි. ඒ ෆිල්ටර් එක මරු. නේද? එතකොට රටකට වෙන්න ඕනේ එහෙම දෙයක් නේ. එතකොට මහ ජනතාවට වක්කීම කියන සංකල්පය උන විවේචනාත්මකයි කියන්නේ. සමහර ඒවා එහෙම නෑ මිනිස්සු පාලනය කරන්න ආවම අර හොඳ එයා ස්වභාවයෙන්ම හොඳ. එතකොට එයා මහ ජන දේවල් කොල්ල කරනවා වගේ ඒවා කරන්නේ. එයා ඒ වැඩේ කරලා යනවා. රයිට්. එහෙනම් මහ ජනතාවට වගකීම ලිබරල් ප්‍රාන්තවාදයේ තුල තියෙන මැතිවරණ ක්‍රියාවලිය තුල තියෙන විශේෂ කාරණාවක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. තව පිළිගත් එකක් තමයි
ලිබරල් වාදී කියනවා දේශපාලන බහුත්වාදයේ තියෙන්න ඕන කියලා. බහුත්වාදය. ඒ කියන්නේ ගොඩක් ඔප්ෂන්ස් තියෙන්න ඕන. පක්ෂ ගොඩක් තියෙන්න ඕන. පක්ෂ ගොඩක් තියෙන්න ඕන මිනිස්සුන්ට කැමති එකක් තෝරගන්න පුළුවන් වෙන්න ඕන. පක්ෂ එකක් තියලා ප්‍රජාතන්ත්‍රවාදී තියන්න පුළුවන් නේ එක පක්ෂයයි ඡන්දකින් තෝරනවා. ඒ පක්ෂයෙන් තමයි ඒකට පත් වෙන්නේ. එතකොට ඇත්තටම ජනතාවගේ සීමාව මොකක් කරලාද තියෙන්නේ? කැමැත්ත සීමාවකට ඇතුළට අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ලිබරල් වාදීත් නෑ නිදහස නෑනේ. දැන් තමා කැමති එකක් හදාගන්න. ඒක නිසා දේශපාලන බහුත්වාදය කියන එක තුලින් අවධාරණය කරන්නේ පක්ෂ ගොඩක් තියාගන්න ඉඩ තියෙනවා. පක්ෂ වලට ගොඩක් හදාගන්න පුළුවන් වෙන්න ඕන. කැමති කෙනෙක්ට නියෝජිතයෙක් ලෙස ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. සෑහෙන ඔප්ෂන්ස් තියෙනවා. එතකොට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාවට කැමති ආණ්ඩුවක් තෝරන්න පුළුවන් වෙනවා. එඳා මැතිවරණයක් තියෙනකොට රටේ දේශපාලන පක්ෂ ඇති වෙන්න හදාගන්න ඉඩ තියෙන්න ඕන කියලා කියන්නේ. තව එකක් කියනවා සීමිත ආණ්ඩුව කියලා. සීමිත ආණ්ඩුව කියලා කියන්නේ ආණ්ඩුවට බලය තියෙන්නේ පාලනය කරන ලද බලයක්. මේකට කියන්නේ ලිමිටඩ් ගවර්න්මන්ට් කියලා. ආණ්ඩුවේ බලය සීමා කරලා තියෙන්නේ. ආණ්ඩුවට මිනිස්සු බලය දුන්නෙන් පස්සේ එතකොට ඒ පත් වෙච්ච ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍යය තියෙනවනේ. අපිට තේරුම් ගන්නකො. එතකොට ආණ්ඩුවට අපට ජනතා පරමාධිපත්‍යය තියෙනවා කිය ඕන වැඩක් කරන්න බෑ. තේරුණා නේද? ආණ්ඩුව මිනිස්සු ඡන්දෙන් පත් කරන් පස්සේ එතකොට ආණ්ඩුවට තියෙනවා ජනතා පරමාධිපත්‍යය. ජනාධිපතිවරයාට තියෙනවා ජනතා පරමාධිපත්‍යය. එතකොට ජනතා පරමාධිපත්‍යය තියෙනවා කියමින් ඒගොල්ලන්ට ඒ රාජ්‍යයේ බලය තමා කැමති විදිහට පාවිච්චි කරන්න බෑ. එහෙම බැරි වෙන්න තමයි හදන්නේ. ඒකට කියන්නේ රාජ්‍යයේ නග්න බලය. නග්න කියන වචනේ ඔයගොල්ලෝ අහලා තියෙන්නේ. නග්න කියන්නේ ආවරණය නොකර බලය. ඒකෙන් මිනිස්සු පිච්චිලා යනවා. දැන් කිසිම රජයකට කොයි වගේ රජයකටද ලිබරල් වාදී රජයක රාජ්‍යයට නග්න බලයක් නැහැ. ඒ වචනේ මම කිව්වේ පේපර්ස් වල ගන්න නැති වචන දාලා යවුවම ළමයි අමාරු වෙන නිසා. නග්න බලය කියලා කියන්නේ රාජ්‍යයේ නග්න බලය හැමනිතරම විවිධ දේවල් වලින් ආවරණය කරලා තියෙනවා. ආණ්ඩු ව්‍යවස්ථාවෙන්, ඊට පස්සේ නීතියෙන්, නිදහස් ජනමාධ්‍යයෙන්, බලපෑම් කණ්ඩායම් සිවිල් සංවිධාන වලින් එවෙන් රාජ්‍යයේ බලය නග්න කරලා තියෙනවා. කිසිම වෙලාවක පිළිගන්නේ නැහැ ලිබරල් වාදී ආකෘතියක රාජ්‍යයේ නග්න බලයට අර මිනිස්සුන් ආක්‍රමණය කරන්න යන්න පුළුවන් කියලා. එහෙම පිළිගන්නේ නැහැ. එහෙමනම් ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. ඒක නිසා හදන්නෙම ආණ්ඩුවට තියෙන සීමිත බලයක්, පවරන ලද බලයක් කොමකටද නීතිය හා සාමය ආරක්ෂා කරන්න විතරයි. ඉතින් ආණ්ඩුවට තියෙන්නේ ලිබරල් වාදී රාජ්‍යක පිළිගන්නවා මැතිවරණයකින් තෝරන ආණ්ඩුවට හම්බෙන්නේ සීමිත බලයක් කියලා. අසීමිත බලයක් හම්බෙන්නේ නැහැ කියලා. right ඊට පස්සේ ස්වාධීන අධිකරණ තියෙනවා. ඒක කතා කරන්න දෙයක් නෑ දන්නවා කියනකොටම ස්වාධීන අධිකරණ පද්ධතියක් තියෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට. අධිකරණය ස්වාධීනයි. right මෙන්න විශේෂම කාරණාවක්. මේක ඇත්තටම මාර වැදගත් කාරණාවක්. සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. right ඔන්න බලන්නකෝ මේ කතාව. දැන් අපි දන්නවා ආණ්ඩුවක් තෝරාගත්තෙන් පස්සේ රටේ ඉන්නව මහ ජනතාව 1000ක්. එහෙම නිකන් ගන්නකො. එතකොට ලේසියිනේ. 1000 මිනිස්සු ඉන්නේ මුළු රටේම. හරිද? ආණ්ඩුවපත් වෙලා තියෙන්නේ දැන් 1000ක් ඉන්නකොට ඡන්දෙ දීලා අපි හිතමු ආණ්ඩුවට ඡන්දෙ දීලා මේ 1000න් 600ක් නිකන් එහෙම හිතන්නකො. එතකොට ඒ 600කින් ඡන්දෙ ලැබුණු කට්ටියනේ ආණ්ඩුව බවට පත් වෙන්නේ. එතකොට ඒ ආණ්ඩුවට ඡන්දෙ දීලා නැහැ කීයක්ද 400ක්. දැන් ඒ ආණ්ඩුව තමයි තියෙන්නේ. B කියන්නේ විපක්ෂය. තාවුන CD වශයෙන් වෙන ඒවාක් තියෙන්න පුළුවන්. ඒව නියෝජනය කරන මිනිස්සු ඉන්නත් පුළුවන්. දැන් පාලන බලය තියෙන්නේ කාටද? 600ට 600ගේ නියෝජනය තමයි පාලනය කරන්නේ. දැන් එහෙම පාලනය කරන් යනකොට මේ අපට ඡන්දෙ දීපු නැති කට්ටිය ඒගොල්ලොන්ව ආන්තිකරණයට ලක් කරන්න බෑ. ඒගොල්ලොන් අල්ලලා හිරේ දාන්න බෑ. දැන් මං කියන හදන දේවල් වලට තේරෙන්න ඕන. ආණ්ඩුවපත් උනෙන් පස්සේ පිළිගන්නවා ආණ්ඩුව වැඩ කරන්න ඕනේ පාක්ෂික විදිහකට නෙමෙයි. ආණ්ඩුව වැඩ කරන්න ඕනේ 18ම.
මම සිම්පල් කියනවා නම් 18ම. අපට ඡන්දය දුන්න එක්කෙනාගේ එහෙට ලයිට් දෙන්න ඕන මේ ලංකාවේ වගේ ඉතාම ප්‍රාථමික තැනකින් මම මේ පැහැදිලි කරා. කොන්ක්‍රීට් පාර හදන්න ඇවිල්ලා ඊට එහා අපේ අපේක්ෂකයෝ නෙමෙයි නිසා ඊට එහා තාර හරි කොන්ක්‍රීට් හරි පාට දාන්න. මොකද ඒගොල්ලෝ කියන්නේ වෙන පාටක්. එහෙම කරන්නේ නැහැ. එහෙම කරන එක පිළිගන්නේ නැහැ මූල ධර්ම අනුව ඒගොල්ලෝ කියන්නේ. ආණ්ඩුවපත් වුණාන් පස්සේ ආණ්ඩුව තීරුවේ මහ ජනතාව තමයි. හැබැයි 600 ආණ්ඩුවට පක්ෂව ඡන්ද දීලා තින්නේ 400ක් විපක්ෂ කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ වෙන මතධාරී ජනතාව. තීරුණෙන් පස්සේ ඒගොල්ලෝගේ 600 වැඩ කරලා හරියන්නේ නැහැ. ජොබ් අරන් ගියාම ඇමතිගේ ලියුමට එයාට දෙන්න එපා. සමෘද්ධිය කපන. ওই වගේ අපි අහනවනේ මොනවද කරන්නේ නේද? ඒකට එහෙම ඒව ප්‍රජාතන්ත්‍රවාදී මූලිකාංගවල නැහැ. එතකොට කියන්නේ සුළුතරයට ආණ්ඩුව නොවන අනිකුත් මතධාරීන්ට ඔවුන්ව ආරක්ෂා කරන්න ඕන. මේ ඊපෙරේද නියම වැඩක් වුණානේ නේ. විමල් වීරවංශගේ බිරින්ද හිරේට දැම්ම දරස් දාලා. හිරේට දාන්න ඕන දාන්න අවශ්‍ය කාරණාව මේ ගොඩක් කල් ඉඳන් තීච්ච එකක්. ඒ කියන්නේ මේ પાස්පෝර්ට් වල කතාවක් නේ ඕක. එතකොට ඒ විමල් වීරවංශ ඒ ආණ්ඩුවේ ඉන්නකම ඒකට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වෙන නඩු ආවෙත් නැහැ. ඒ නිකම්ම තිබ්බා. එතකොට දැන් අර විමල් වීරවංශ වෙන පැත්තකට දැන් පොඩි වෙන වැඩ ටිකක් කරන් යද්දී එයා අරන් ගිහලා කියන්නේ දැම්ම හිරේට. දැක්ක නේද? එතකොට දුම්දසිල්ල හිටියේ මේ ಭಾರತ ලක්ෂ්මන් ඝාතනය කිරීමේ වැරදි කරුවල හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයා එළියට දැම්මා. ටග්ගල දැම්මා. ඊට පස්සේ දැන් ආයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ಭಾರತ ලක්ෂ්මන්ගේ දූ ආය අධිකරණයේ මොකක්ද බිල් එකක් දාලා අර ජනාධිපතිවරයාගේ ජනාධිපති සමාව අහෝසි කරන්න කියලා. දැන් පේනවනේ දැන් මේ රටක් විදිහට අපි ඉන්න තැන. ඒකත් මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. හරි. එතකොට හැමදාම පත් වෙච්ච කට්ටියන්ට පක්ෂ විදිහට වැඩ කරනවා. අනිත් කට්ටිය පීඩාවටපත් කරනවා. හැබැයි ඒක මූල ධර්ම වල කියන්නේ නැහැ. ඒක තමයි කියන්න ඕන කතාව. හරි. නීති අනුව සිදුවන පාලනයක් තියෙනවා. අනික තමයි පාලන කටයුතු සිදුවන්නේ නීති අනුව. පාලකයන්ට පුද්ගලයන්ට ඕන විදිහට නෙමෙයි. නීති අනුව. ඒක මම කතා කරන්නෙම නැහැ පොඩ්ඩක්වත් ඉස්සරහට. හේතුව අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන වෙලාවේදී ඒ ඕන තරම් කතා කළා මේ පාඩමෙම මුල් හරියට මම කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මෙහෙම රට පාලනය කරන්න ඕන එකට අදාළව පාලකයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර නෙමෙයි තියෙන්න ඕන. මම උදාහරණයක් ගත්තේ ඔය කොළඹ කොටුවේ ඉඳන් ගාල්ල මාතර පැත්තට යන ට්‍රේන් එක. ඒකේ ඩ්‍රයිවර් චේන්ජ් වුණාට ගමන එන පැත්තට එනවා නවත්තන ස්ටේෂන් වල නවත්තනවා. ඒක නිසා ඒ ප්ලෑන් වෙනස් වෙන්න බෑ. අපි ජාතික ප්‍රතිපත්ති දැනදිත් ඒව කතා කරා. එතකොට මෙන්න මේ වගේ කාරණා ටිකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියන එකට අදාළව අපි දැනගත යුතු කාරණාවන් බවට පත් වෙනවා. එතකොට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පීය පදනම තුල තියෙන එකක් විතරයි. දැන් මම මෙතරම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා දාන්න ඩෝංගාල එක ගේමක් නෑ. මේ මූලිකාංගෙ හැමම තියෙනවා. ඒ කියන්නේ සර්වජන ඡන්ද බලය, මහ ජනතාවට වගකීම, දේශපාලන බහුත්වවාදය, සීමිත ආණ්ඩුව, ඒ ටික නැත්නම් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන්න බෑනේ. ඔතන විශේෂ කෑල්ල වෙන්නේ නියෝජිත කියන කෑල්ල. ලිබරල් කෑල්ල නෙමෙයි නියෝජිත කියන කෑල්ල. ඒක විතරයි විශේෂයෙන් කියලා දෙන්න ඕනේ. තව නැතිවරණයේදී තව පෙන්නන විශේෂ කොටස් ටිකක් තියෙනවා. මම ඒකත් මෙතනදිම කියලා දාන්නම්. මේක නෝට් එක දැම්ම ගමන් ඔයගොල්ලෝ තේරෙනවා අදහසක් එනවා ලේසියෙන්ම. ওই මැතිවරණයේදී කියනවා මැතිවරණය අර්ථවත් වෙන්න ඕන. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දැන් මේ කියන් ආයේ මැතිවරණ වල තියෙන කාරණානේ. තා විශේෂයෙන් කියනවා මැතිවරණයක් තුල තියෙන්න ඕන කාරණා ටිකක්. මැතිවරණයක් තුල තියෙන්න ඕන කාරණා ටිකක්. විශේෂයෙන් අවධාරණය කරනවා. එකක් තමයි මැතිවරණය අර්ථවත් වෙන්න ඕන. ඒක අර්ථවත් වෙන්න ඕන. මේවන ඇත්තටම වැදගත් නැහැ. මැතිවරණය අර්ථවත් වෙන්න ඕන. ඒ කියන්නේ රටේ වැදගත් අනතුරු වලට නියෝජිතයන් තෝරාපත් කරන එකක් වෙන්න ඕන. වැදගත් අනතුරු දූරවලට නියෝජිතයෝ තෝරාපත් කරන්න තමයි මැතිවරණයක් තියන්න ඕන. එහෙනම් මැතිවරණය තුල තිබිය යුතු මූලිකාංගයක් ගුණාංගයක් ඇත්තටම මැතිවරණයක් තුල තිබිය යුතු ගුණාංගයක් හැටියට කියනවා අර්ථවත් භාවය. මැතිවරණය අර්ථවත්යක් වෙන්න ඕන. නැත්තම් මැතිවරණ කියලා තේරුමක් නැහැ. right මැතිවරණේ නිදහස් එකක් වෙන්න ඕන. මැතිවරණේ නිදහස් වෙන්න ඕන කියලා කියන්නේ මං කැමති කෙනාට මට ඡන්දය දාන්න තියෙන්න ඕන. හොරල් ඡන්ද දාන ඒවා
බියවද්දලා ඡන්දේ තමන්ගේ පැත්තට දාගන්න ඒවා නේද? ඊට පස්සේ ආදි වශයෙන් මැතිවරණයේදී ජනතා මතය නිදහසේ ප්‍රකාශ කරන්න අදාළව තියෙන කිසිදු බාධාවක් තියෙන්න බෑ. ඕනතරම් පක්ෂ තියෙන්න ඕන, ඕනතරම් නියෝජිතෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න ඕන. කැමැති දේශපාලන මතයක් දරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ කැමැත්තට මොන කැමැත්තටද වැදගත්ම වචනය මහජන කැමැත්තට කිසිම විදිහකට ඒ කැමැත්තේ නිදහසට හානියක් වෙන දේවල් මැතිවරණය තුල තියෙන්න බෑ. තිබුණොත් මේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලෙස සැලකන්නේ නේ. සහ මැතිවරණය තුල තව තියෙන්න ඕන දෙයක් කියනවා තරඟකාරීත්වය. ඔයි සමහර ඒකාධිපතිවාදී රටවල් වල මැතිවරණ තියනවා තරඟකාරී නේ. ඒ තරඟකාරී නැති තියෙන්නේ ඒකපක්ෂ ක්‍රමයක්. එතකොට මිනිස්සුන්ට ඡන්දේ දාන්න වෙන්නේ කාටද? තීන එක පක්ෂයට තමයි. එතකොට මැතිවරණේ තරඟකාරී නෑ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී නේද? ඕනේ ජනතාව තවරු පාණ්ඩුවන්නේ තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී තමයි. හැබැයි මැතිවරණය තුල තියෙන ගුණාංග ටික ආරක්ෂා වුණොත් තමයි මිනිස්සුන්ට කැමති විදිහේ ආණ්ඩුවක් තෝරන්න පුළුවන්. දැන් මේක තේරුම් ගන්නකො නේද? ඒ කියන්නේ මේ මූලිකාංග හදනකොට මේ මූලිකාංග නිර්මාණය කරනකොට මේ ඕන විදිහකට නිර්මාණය කරන්න පුළුවන්. මිනිස්සුන්ට උපරිම වාසියක් හැදෙන විදිහට. මිනිස්සුන්ට උපරිම ආවාසියක් හැදෙන විදිහට. පත්වන පාලකයන්ගේ බලය හොඳටම තහවුරු වෙන විදිහට. මොන ජඩ වැඩේ කරත් අයින් කරන්න බැරි වෙන විදිහට හදන්න පුළුවන්. ඒ මූලිකාංග එහෙම ලිව්වම ඉතින් එහෙම තමයි ආකෘතිය හැදෙන්නේ. නේද? දැන් අපි හිතමුකෝ වෙන උදාහරණ කියන්න ඕනේ කියන එක තේරෙනවා ඔයාලට. මැතිවරණේ තරංකාර වෙන්න ඕන. අනික තමයි මැතිවරණයේ රහස්‍ය වෙන්න ඕන. මැතිවරණය තුල තියෙන ඕන රහස්‍යභාවයක්. ඒ කියන්නේ ඡන්දය දාපු කෙනා ඡන්දේ දැම්මේ කාටද කියලාම තරණ දැනගන්න ඕනේ. දැනගන්න බැරි වෙන්න ඕන. මැතිවරණයේ රහස්‍යභාවය ආරක්ෂා වෙලා තියෙන්න ඕන. දැන් අපි දන්නවා අපේ ලංකාවෙම මම කියන්නම් ඔයාලට අපේ ඉස්සරහා ගෙදර කොළ පාටනේ. අපේ මේ පැත්තේ ගෙදර නිල් පාටනේ. අපු අරගොල්ලෝ ජීවිප කාර්යෝ නෙහොමනේ කියන්නේ. එතකොට පරම්පරාවෙන්ම ඡන්දේ වැටෙන්නේ කාටද කියලා දන්නවා. ඊට අමතරව පොඩ්ඩක් එහා මෙහා වෙන පාලන ඡන්ද ටිකක් තමයි හැමදාම ආණ්ඩු බලය තීරණය කරන්නේ. එතකොට මැතිවරණේ රහස්‍ය නැහැ. රහස්‍ය නැහැ. Taman ඡන්දය දැම්මම තමන්ගේ මනාපේ ප්‍රකාශ කළේ කාටද කියලා කවුරුවත් දැනගන්න ඕනේ නැහැ. බිරිඳ දැම්මේ කාටද කියලා දැනගන්න අවශ්‍යත් නැහැ. ස්වාමියා දැම්මේ කාටද කියලා දැනගන්න අවශ්‍යත් නැහැ. දැන් ලංකාවේ ස්වාමියානේ කියන්නේ බිරිඳ ඔයා ගිහිල්ලා අරයට දාන්න ඕන. එහෙම කියලා නැත්නම් බිරිඳ තමයි කියන්නේ ආපු අරයට දාන්න ඕන. එයාට දාන්න දෝ මේක කරන්න බෑ කියලා. එහෙමනේ කියන්නේ. එතකොට මැතිවරණ තුල තියෙන ඕන ගුණාංගයක් ලෙස මූලිකාංගවල තියෙනවා මැතිවරණයේ රහස්‍ය වෙන්න ඕන. මැතිවරණයේ රහස්‍ය නොවුනොතින් කුමක් වෙන්නේ නැද්ද? ඒ මැතිවරණේ කියලා වැඩක් නැහැ. ඒක තමයි කියන්නේ. සහ මැතිවරණය සාධාරණ වෙන්න ඕන. සාධාරණ වෙන්න ඕන කියලා කියන්නේ හැමෝටම එක ඡන්දයයි හම්බෙන්න ඕන. ඉතින් කොහොමත් ඒක එහෙම තමයි. පුරවැසියන්ට ඡන්දයක් හම්බෙනවා නේද? සාධාරණ මැතිවරණයක් තියෙනවා නම් හැමෝටම එක ඡන්දය හම්බෙන්න ඕන. එක. මේ ඡන්ද දායකයන්ගේ පැත්තේ තියෙන කාරණාවක් තමයි ඒක. දැන් මෙහෙම හිතන්නකො අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් වෙන කට්ටිය ඔයාලා හිතන්න කෝටි ගණන් මැතිවරණයට වියදම් කරනවා. මේ ප්‍රචාරණයන් සඳහා. එතකොට හොඳට සල්ලි තියෙන අපේක්ෂකයෙක්ට තමන්ගේ නම හදාගන්න ජනමතය තියාගන්න කුමක් කරන්න පුළුවන්ද? සෑහෙන සල්ලි වියදම් කරලා මැතිවරණ ව්‍යාපාරය කරන්න පුළුවන්. එතකොට ජනමතය උඩට ගේන්න පුළුවන්. ගෙනල්ලා තමන්ගේ බලය තහවුරු කරගන්න පුළුවන්. එතකොට මේ සාධාරණ මැතිවරණය කියන එකේ අපේක්ෂකයන්ගේ පැත්තෙනුත් මම දැක්ක කතා වෙන පහුගිය දවස්වල මැතිවරණයකට වියදම් කර හැකි මුදල් ප්‍රමාණයක් තියන්න මීට වඩා බෑ. එහෙම එකක් තියන්න කියලා නිකන් කතා වුණා. මම දැක්ක මේ සමාජ මාධ්‍යයේ කතා වෙනවා. ඒක ඇත්තටම හොඳ එකක්. දැන් හැමෝම වියදම් කරන්න පුළුවන් මැතිවරණයට 100යි. නිකන් එහෙම හිතන්නකෝ. ඒතර මුදල් නාස්තියක් වෙන්නේ නැහැ 100යි. එක්කෙනෙක් 100ක් වියදම් කරනකොට තව එක්කෙනෙක්ට වියදම් කරගන්න පුළුවන් 10යි. තව එක්කෙනෙක්ට පුළුවන් කෝටියක් වියදම් කරන්න. නිකන් එහෙම හිතන්නකෝ. ඒක සාමාන්‍ය මැතිවරණේ කවුරු දිනාවේද?
මේ කෝටිය වියදම් කරපු එකනේ දිනනවා. කෝටිය වියදම් කරපු එකනේ මැතිවරණ දිනුවාම ඊළඟ වාර වියදම් කරන්න මොනා කරන්නේ? ආයෙ කෝටියක් ලාස්ට්ෙන් අරන් වියදම් කරනවා. එහෙමද වියදම් කර කෝටියට කෝටි 100ක් විතර හම්බ කරනවද ගේම් ගහලා? ගේම් ගහලා ඩීල් දාලා මොකද කරන්නේ? කොමිස් ගහලා හම්බ කරනවා. ඒකට ඊළඟ මැතිවරණයට යා කෝටි 100ක් නෙමෙයි ඊට වඩා වියදම් කරනවා. ඇයි අපිට අපි මේ රට පාලනය කරන්න මිනිස්සුන්ට හොදක් කරන්නද? මිනිස්සුන් හොඳ ජන ජීවිතයකට අරගෙන යන්නද? නැහැ. ආයෙ පරබ්බලේ තියාගන්න. එතකොට මැතිවරණය සාධාරණ වෙන්න නම් එක ඡන්දයක් මිනිස්සුන්ට විතරක් දීලා හරියන්නේ නැහැ. හැමෝටම හම්බෙන්නේ එක ඡන්දේ ඒකෙන් විතරක් තෘප්තිමත් වෙලා හරියන්නේ නැහැ. මේ අපේක්ෂකයන්ට ඉදිරිපත් කරන පක්ෂවලට මෙච්චරයි මැතිවරණයට වේදම් කරන්න පුළුවන්. එක්කෙනෙක්ට මෙච්චරයි පුළුවන් වගේ ඒවා දැම්මුතින් එතකොට ඒගොල්ලෝ වේදම් කරන සීමාවක් තියෙනවා. නේද? එතකොට හැමෝම සාධාරණ මුදලක් කැරදී තමයි ඒගොල්ලෝගේ මැතිවරණයට වේදම් කරලා තියෙන්නේ. ඒක හොඳ තත්ත්වයක්. එතකොටම සර් ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනව නේද? ඒ කියන්නේ ඒගොල්ලොන්ට නිදහස නැති වෙනව නේද? ඔව්. ඒ කියන්නේ මේ සංකල්ප හරිම බැරෑරුම් කියලා කියන්නේ. එතකොට කෙනෙක්ට කෝටියක් වේදම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. තව කෙනෙක්ට 100ක් වේදම් කරන්න පුළුවන් හැකියාව විතරයි තියෙන්නේ. එතකොට කෝටියක් වේදම් කරන්න පුළුවන් එක්කෙනාගේ හැකියාව නැති කළා අපි කියනවා නම් 100ක් වේදම් කරා නැති කියලා. අරගෙන නිදහස අහිමි වෙනව නේද? ඕක ඉතින් අහිමි වෙනවා තමයි. එතකොට ඒකට දැන් අපි මොකද කරන්නේ? ඒක මෙතනදී කතා කරන්න බෑ. ඒ කියන්නේ මෙතනදී කතා කරන්න බෑ කියලා කියන්නේ. ඒකට හේතුව තමයි දැන් මම මේ පාඩම එහා කෙලවරටම කතා කරන නිසා මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ හැද්ද? සමහරුන්ට එහෙම ප්‍රශ්න එන්න පුළුවන් නේ බෙකිට හරි. ඒකයි මම මෙහෙම අහන්නේ. එහෙම ඒ මම්ම ප්‍රශ්නේ හදලා මම උත්තරේ කියන්නේ. සමහරුන්ට එහෙම මෙලෝ ප්‍රශ්නයක් එන්නේ සර් කමන්නේ ඔය මොකක් හරි එකක් කියලා. සමහරුන්ට එහෙම නෙමෙයි තාර්කික ප්‍රශ්නයක් එනවා. දැන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනකොට හැමෝටම වේදම් කර හැකි සීමාවක් දාමු කියලා කියනකොටම මේ ඇති පන්තියේද වේදම් ඒගොල්ලෝගේ හැකියාවන් ටික අකුලන එකක් නේද කියලා කරන්නේ. ඔය විදිහ එහෙම එකක් වෙනවා. එතකොට හේතුව තමයි අපි දැන් මේක කතා කරන්නේ ලිබරල් කියන ආකෘතිය ඇස්සෙනේ. නේද? අපි දැන් මේකට අනුව මේ කතාව කතා කරන්නේ. සමහර ප්‍රශ්න වලට උත්තර ඒකෙන්ම හොයන්න බෑ. උදාහරණයක් දැන් අපි යන කාර් එක කැඩිලා. අපි ගමනක් යන ගිහලා කාර් එක නැවතිලා. දැන් තල්ලු කරන්න ඕන. තල්ලුව දැම්මොත් ස්ටාර්ට් වෙයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. දැන් කාර් එක ඇතුලේ ඉඳගෙනම කාර් එක තල්ලු කරන්න පුළුවන්ද? අපි කියන අරම හයියෙන් තල්ලුවක් දාම ඔක්කොම කායක ඇතුලේ. දැන් පුළුවන්ද? බෑනේ. කායක තල්ලු කරන්න බෑ. ඒකෝට මොකද වෙන්නේ? ඒකෙන් බැහැින්න වෙනවා. ඒකෙන් බැහැලා තමයි තල්ලුව දාන්නේ. අන්න ඒ වගේ සමහර ඒවට විසඳුමක් හොයන්න යනකොට ඒ ප්‍රශ්නේ අස්සේ ඉඳගෙන හොයන්න බෑ. ඒ ෆ්‍රේම් එක තුල ඉඳන් හොයන්න බෑ. ඒ කියන්නේ මේකට විසඳුම ලිබරල් ෆ්‍රේම් එකෙන් හොයන්න බෑ. එතකොට ඒකෙන් එළියට බහලා වෙන මොකක් හරි එකක් යටතට යන්න ඕනේ. එහෙම තමයි අර කාර් එක බහලා දැන් තල්ලුවක් දාලා ඔන්න ස්ටාර්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැනට කාට හරි මේ ප්‍රශ්නේ ආවනම් ඒ ප්‍රශ්නටත් මම උත්තරේ කියන්න ඕන නිසායි කිව්වේ. එතකොට මේ මිනිස්සුන්ට මාර අසාධාරණයක් නේ සර්. එතකොටම සාධාරණ නෑ නේ වගේ ප්‍රශ්න ආවොත් ඕක කමන්නේ දැනට මේ ප්‍රශ්නේ එහෙම තියාගන්න. වෙනම ඕනනම් අපි මේ ප්‍රශ්න ගැන කතා කරමු. දැන් මේක ඇස්සේ කතා කරන්න ගියොත් ඒක එහෙම දිගට යන ප්‍රශ්නයක් වෙනවා. හරිද? හැබැයි කියන්නේ මොකද්ද? සාධාරණ වෙන්න ඕන කියන එකයි මැතිවරණය. අපේක්ෂකයට එක ඡන්දයක් විතරක් තිබුණාම ඇති කියන එක තමයි කියන්නේ. සහ මැතිවරණය 6 කාලානුරූපී වෙන්න ඕන. බලන්න කොච්චර උචිතයිද කියලා. කාලානුරූපී වෙන්න ඕන. ජෝති දෛවඥය කියනවා නම් සර් ඔයාලට ඡන්දෙ තිබ්බොතින් පොඩ්ඩක් මේ කාලේ ධනු මේ වෙලා සිංහ මේ වෙලා තියෙන්නේ මැතිවරණේ පරාජය වෙවි කියලා පාලකයෝ මොකද කරන්නේ මැතිවරණ සිතියම හකුලනවා. ජනාධිපතිවරණය හරියටම අවුරුදු 6න්ද 5න්ද තියන්න ඕන ටයිම් එකේදී තියන්න ඕනනේ. පාර්ලිමේන්තු මැතිවරණේ 5න්ද 6න්ද තියන්න ඕනනේ. නේද? ඊට පස්සේ පළාත් පාලන ආයතන වල නියෝජිතව තෝරා ගන්නා මැතිවරණ තියන්න ඕන කාලෙට. දැන් මොකද වෙන්නේ? මට අපලයි ඒක නිසා මැතිවරණේ තියන්නේ නැහැ. ෂෝක් නේ. ශ්‍රී ලංකාවේ ඒවා. ඇමරිකාවේ තමයි ලෝකෙ මැතිවරණ සිතියම කෙලින්ම ගලක කොටලා තියෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. හැමදාම ජනාධිපතිවරණේ මෙදා. හැමදාම මෙදා. වෙනස් වෙන්නේම නැහැ. එයාට අපලයි ඒක නිසා දැන් එහෙම ඒව නැහැ. මැතිවරණ තියෙන දවසේ මැතිවරණේ තියනවා. චේන්ජ් වෙන්නේම නැහැ. එතකොට දැන් සමහර රටවල මැතිවරණේ කාලානුරූපී නැහැ. ජනාධිපතිතුමාගේ අපල ඉවර වෙනකන් තියන් ඉන්නවා. ප්‍රධාන දේශපාලඥයන්ගේ අපල ඉවර වෙනකන් තියන් ඉන්නවා. ඒ වගේ ඒවා තියෙනවා. එතකොට මැතිවරණයක් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න නම්
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ එක ජනතාවට තමන්ගේ පාලකයෝ තෝරගන්න ඕන නම් නිශ්චිත කාලෙදි මැතිවරණ තියන්න ඕන. ඒක තමයි කියන්නේ මැතිවරණය කාලානුරූපී වෙන්න ඕන කියලා. right දැන් මේ කතා කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ගැන. හොඳයි. මෙතනදී කතා කරේ මම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගැන. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ගැන මම පටන් ගන්න කිව්වෝ එකයි කියලා. මේ මැතිවරණයක් තුල තියාගන්න ඕන දේවල් ටික. තව එකක් කියනවා සමානාත්මතාවයේ තියෙන්න ඕන මැතිවරණය ASCII. සමානාත්මතාවයේ තියාගන්න ඕන. බලන්නකො කොච්චර දේවල් තියෙනවද කියලා. සමානාත්මතාවය කියන්නේ හැමෝටම සම අවස්ථා තියෙන්න ඕන කියන කතාවනේ. සමානාත්මතාවය කියන එකේ අදහස තමයි සම අවස්ථා. හැමෝම වෛද්‍යවරු වෙනවා කියන එක නෙමෙයි. හැමෝම ගුරුවරු වෙනවා කියන එක නෙමෙයි. හැමෝටම ඉගෙන ගැනීමේ සම අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ සම අවස්ථාවෙන් විවිධ පැතිවලට යන්න පුළුවන්. ඒක තමයි ඕකෙන් අදහස් කරන්නේ. සමානාත්මතාවය කියන එක දේශපාලන විද්‍යාවේ කතා කරන මැතිවරණස්සේ කතා කරන ප්‍රධානම ගණයේ සංකල්පයක් ලෙස අපට හඳුනගන්න පුළුවන් කමක් තියෙනවා. අන්තර්කරණය කියලා තව සංකල්පයක් තියෙනවා. අන්තර්කරණය කියලා කියන්නේ ඒ කියන්නේ කිසිම හේතුවක් මත යම් වයස 18 වෙන්න පුළුවන් 21 වෙන්න පුළුවන් ඊට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ඒ වයස ඉක්මවපු හැම එකෙක්ටම ඡන්ද බලය දෙන්න ඕන. අන්තර්කරණය ඡන්ද බලය නොදී ඉන්න බෑ. නිසි වයස සම්පූර්ණ කළ හැමෝටම ඡන්ද බලය ප්‍රකාශ කිරීම. මෙන්න මේ වගේ දේවල් ක්‍රියාත්මක වුණොත් තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරියටම තියාගන්න පුළුවන්. දැන් මැතිවරණය තුල තියාගන්න ඕන ගුණාංග ටික තමයි මේ කිව්වේ. හරිද? දැන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ජනතාවගේ නියෝජිතය තෝරනවා කියන කතාවනේ. ජනතාවට නියෝජිතය තෝරන්න පුළුවන් කතාව තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඒකට වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. දැන් මොනම නියෝජිත කියන කැලේ ඉහළ දාන්න හදන එකක් දාලා මෙහෙම බලන්නකෝ. අපි දන්නවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. නියෝජිත නැත්නම් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. හරිද? මේක බිහි වෙන්නේ 17 18 සියවස් වලම තමයි. 17 18 සියවස් වලම තමයි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බිහි වෙන්නේ. මේකට මීට වඩා දිග ඉතිහාසයක් තිබුණානේ. ග්‍රීසියේ තිබුණ මතකයි නේද? ග්‍රීසියේ තිබුණා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඔන්න අනිත් කෑල්ල. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද? පුරවැසි සභාවලට රැස් වෙච්ච මිනිස්සු පුරවැසියෝ හැමෝටම පුරවැසිභාවය හම්බුන්නේ නැහැ. ඔන්න බලනකොට අපි තේරුම් ගත්තොත් වරදින හැටි. අපි අදින් තේරුම් ගන්නවා ඒ පුරවැසිභාවය. ඒතරදනම් ಜಾති ભેද, වර්ග ભેද, ලිංග ભેද තොරව පුරවැසිභාවය හම්බ වෙනවා මිනිස්සුන්ට. හැබැයි ග්‍රීසිය එහෙම හම්බුනේ නැහැ. ඒතර පුරවැසිභාවය කියන එක අපි තේරුම් ගන්න ඕනේ ග්‍රීසියට ගිහිල්ලා. නිසා අද 2022 ඉඳගෙන නෙමෙයි. පුරවැසිභාවය හම්බෙච්ච පිරිමි ටික කාන්තාවන්ට නෑ, ළමයින්ට නෑ, විදේශිකයන්ට නෑ, මතකයිනේ වහලුන්ට නෑ. එතකොට පුරවැසිභාවය හම්බෙච්ච පිරිමි ටික පුරවැසි සභාවන්ට රැස් වෙලා ඒ නගරේ පාලනය කරන්න ඕන හැටි කතා කරා. පනවන්න ඕන නීති කතා කරා. එයාලම ක්‍රියාත්මක කළා. ඕකනේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී කියලා කිව්වේ. ඩිරෙක්ට් ඩෙමොක්‍රසි කියලා මේකට කියන්නේ. මේකට කියන්නේ ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි කියලා. වක්‍රයි කියන එක. හරිද? එතකොට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී දුන්නේ ඔක්කොම නගරේ කට්ටිය රැස් වුණා. පුරවැසිභාවයේ හිමි කට්ටිය පුරවැසි සභාවන්ට නීති හැදුවා. ඒගොල්ලෝම ක්‍රියාත්මක කළා. ඒගොල්ලෝම නිශ්චය කරලා පාලන කටයුතු කරගෙන ගියා. දැන් ග්‍රීසිය මේක කරන්න පුළුවන් වුණේ ඇයි කියලාත් ඔයගොල්ලෝ දන්නවනේ. ග්‍රීසිය තිබුණේ නගර රාජ්‍යයනේ. මතකයි පෞර රාජ්‍ය 158ක් තිබ්බ කියලා කියනවා. ඇතන්ස්, ක්‍රීට්, තීබ්ස්, නේද? රෝමේ ආදී වශයෙන්. ඒතකොට නගර රාජ්‍යයන් වල මේක තියාගන්න පුළුවන් වුණා. ඕගොල්ලන්ට තව එකක් මතකයිනේ. ග්‍රීසියේ හැම නගර රාජ්‍යකම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැනේ. එකකට එකක් වෙනස් පාලන ආකෘතිම තිබුණේ. ඇතන්ස් වල තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා කියලා කියන්නේ. හරිද? එතකොට දැන් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය බැරිද? බෑනේ. දැන් බෑනේ. ඇයි දැන් බැරි? දැන් බැරි අද රට කියන්නේ ජාතික රාජ්‍යයක්නේ. ලොකුයිනේ. කවුරු වැඩිද? පුරවැසියෝ වැඩිනේ. භූමිය ලොකුයිනේ. එතකොට ඔක්කොම එක තැනක රැස් වෙන එක හීනයක්නේ. කවදාවත් වෙන්නේ නැහනේ. ඒ නිසා නූතන ජාතික රාජ්‍ය ක්‍රමය හැදෙද්දි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කරගන්න බැරි වුණා. ඒක මාර හොඳ වුණාට බැරි වුණා. ඇයි ඒක මාර හොඳයි කියලා කියන්නේ? මාර හොඳයි කියලා කියන්නේ එතකොට මිනිස්සුමනේ බන් නීති හදලා ක්‍රියාත්මක කරන්නේ අතරමැදියෙක් නෑනේ. නේද? අතරමැදියෙක් නෑ. කියන්නේ മന്ത്രി නෑ. දැන් ජාතික රාජ්‍ය ක්‍රමයට ඇවිල්ලා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද?
මිනිස්සු ඉන්නවා මෙන්න මිනිස්සු මෙන්න ඉන්නවා ඒගොල්ලෝගේ පාලකයෝ මිනිස්සුන්ගේ දැන් මේගොල්ලෝ අපිට විශ්වාස කරන්න වෙනවනේ නේද මේ පත් කරන කට්ටිය විශ්වාස කරන්න වෙනවනේ දැන් මේගොල්ලෝ අපි අපේ විශ්වාසය කඩන හැම මොහොතකම අපට මාර වේදනාවක් එනවනේ එතකොට මේ ජනතා නියෝජිතයෝ මේගොල්ලෝ කියන්නේ වෘත්තීමය දේශපාලඥයෝ කියලා. කසිප්පුකාරයෝ කුඩුකාරයෝ උන්නේ මේ රටවල් වල ඉන්න ඕනේ හරියද? වෘත්තීමය දේශපාලඥයෝ. ඒක තමයි දැන් කියන වචනේ. වෘත්තීමය දේශපාලඥ වචනේ තේරුමත් බලහන්කෝ භාෂාව දන්නුන්ට තේරෙනවා. දේශපාලඥ ඤ කියන්නේ මොකද්ද කියලා මම කියලා දෙනවනේ. ඤ කියන්නේ දන්නවා. දේශපාලනේ දන්නවා. දේශපාලඥ නීතිය දන්නවා නීතිඥ කියන්න දෙන්නේ ඒක දන්නවා ඔයගොල්ලෝ. එතකොට වෘත්තීමය ජොබ් එකක් වශයෙන් දේශපාලනය කරන්න උන් ඉන්න ඕනේ. බිස්නස් එකක් වශයෙන් කරනවොත් නෙමෙයි. දැන් බිස්නස් එකයි වෘත්තියයි දෙකක් නෙබා. නේද? ව්‍යාපාරයේ කෙලින්ම කරන්නේ earn කරන එක හම්බ ගන්න එක. වෘත්තියකද ඊට වඩා කැපවෙච්ච සේවයක් තියෙනවා. වෘත්තියකට පඩියක් හම්බ වෙන පඩියට වැඩ කරනවා. ඕකනේ. එතකොට മന്ത്രി වරප්‍රසාදක දෙන ඊට කරගෙන වැඩ කරනවා. ඊට එහා දැන් බිස්නස් එකක් නෙමෙයිනේ. ඉතින් ලෝකෙම පිළිගත් එක තමයි වෘත්තීමය දේශපාලඥයා. එතකොට ජනතාවට ඌව ට්‍රස්ට් කරන්න පුළුවන් ඌව විශ්වාස කරන්න පුළුවන්. හැබැයි දේශපාලඥයෝ බිස්නස් කාර්යය වුණොත් එතකොට කතන්දරය අවුල් වෙනවා. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ලෝකේ අඩු වැඩි වශයෙන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි නියෝජිත ප්‍රාන්තවාදීදී මහ ජනතාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජනතා බලයේ පැවරුම් පස්සේ මේගොල්ලෝ කොහොම හැසිරෙයිද? මෙයාලව විශ්වාස කරන්නේ කොහොමද? කියන ප්‍රශ්නේ. එතකොට ඒක නිසා මෙයාලව විශ්වාස කරන්න බැරි වෙන නිසා අලුත් සංකල්පයක් ලෝකෙට ගෙනු මේ කාලේ දීච්ච. පරණ කාලේ දීච්ච කෑල්ලක් ගෙනල්ලා ආයෙ හයි කරන වාහනේ මොකක්ද හයි කරන කෑල්ල? දැන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තිබුණාට ඕනම වෙලාවක ජනතාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක. ඒ කොහොමද? මෙන්න මේ පත්කර ඒවට කියන්නේ ළමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම කියලා. හරිද? උපාය උපක්‍රම කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී තිබුණාට හිතපු ගමන් ඍජුව ජනතාවට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේක. හිතන්නකෝ. ජනමත විචාරණය. ජනමත විචාරණය ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක්. ජනතාව කෙලින්ම සම්බන්ධ වෙනවා. හරි? තව ලස්සන එකක් තියෙනවා. ඒක තමයි මාරමික පුනරාවර්තනය. පුනරාවර්තනය ආපසු කැඳවීම පත් කරපු අය නිල කාලයට පෙර ආයෙ කැඳවන්න පුළුවන් දූරය හොස් කරලා දාන්න පුළුවන්. එතකොට දැන් ඔන්න පත් වෙන පාලකයන්ට අර මොකද වෙන්නේ? මහ ජනතාවට වග කියන්න සිද්ධ වෙනවා. මේ සමහර රටවල් වල අපි දන්නවනේ බං. එකපාරට හොඳම නිෂ්පාදනයක් හදාගන්න හම්බෙන්නේ නැහනේ. හොඳම දෙයක් හදාගන්න හම්බෙන්නේ නැහැ. පහු වෙද්දී තමයි අපට අත්දැකීම් එක දේවල් එකතු කරගෙන සාපේක්ෂ හොඳ දෙයක් ඕනම දෙයක හොඳ දෙයක් හදාගන්න පුළුවන්. අපි හිතමු මුලින්ම උයන්න ගනිමු ගෑනු ළමයි පට්ටසරල උදාහරණයක් නේ. උයන මුල්ම දවසේ මාර රසයිද? එහෙම නෑ නේද? විවිධ අඩුපාඩු තියෙනවා. උයන මුල්ම දවසේ මාර රස වෙන්න පුළුවන්. එහෙම වුන් හැබැයි එන අඩුයිනේ. නේද? කොල්ලෙක් මුලින්ම වාහනයක් පදින්න ගනිපු දවසේ අර අවුරුදු 10ක් ඩ්‍රයිව් කරපු එකා වගේම විශ්වාසයෙන් උඩ වාහනයක් පදිතයිද? එහෙම බෑනේ. එහෙම පුළුවන් එකක් ඉන්න පුළුවන් නේද? එතකොට එහෙම පුළුවන් එකක් ඉන්න පුළුවන් ඒක කියන්නේ ඉන්න බෑ කියලා මට කියන්න බෑනේ. ඉන්න පුළුවන් හැබැයි එන්නම අඩු වශයෙන්. එතකොට දැන් පාලනාකෘතියකුත් හදනකොට ප්‍රජාතන්ත්‍රවාදී කියන ආකෘතිය හැදුවෙන් පස්සේ ඒ කියන ප්‍රශ්න පේන්නේ ඒව කරගෙන යනකොට. ඒව පාවිච්චි කරනකොට තමයි ඒව අවුල් පේන්න ගන්නෙ. අවුල් පේනෙද්දි මොකද කරන්නේ? ඒව අවුල් निराකරණය කරන්න විවිධ දේවල් කරනවා. උයන්න මුලින් උයන්න ගත ගෑල්ලම්ගේ ප්‍රශ්න ටික කාලානුරූපීවනේ හදා ගන්නවා වගේ. ඩ්‍රයිව් කරලා ගත්ත කොල්ලෙක් ටික දවසක් ඇද්දී මේ දේවල් ටික තේරුම් ගන්න හදා ගන්නවා වගේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන එකත් එහෙම වර්ධනය වෙච්ච සංකල්පයක්. 18 වසල යුරෝපේ හැදුනට දැන් හැදිච්ච එක නෙමෙයි දැන් යුරෝපේ තියෙන්නේ. වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපේ රට වගේ ආසියාව වගේ රටවල් වල තියෙන්නේ එහෙම මෙහෙට ගෙනල්ලා පැල කරපු එක. ඒක චුට්ටක්වත් දැන් වෙනස් කරලා නැහැ. චුට්ටක්වත් වෙනස් කරලා නැහැ. දැන් වෙනස් කරලා තියෙන පාලකයන්ට වාසි විදියට මහ ජනතාවට වාසි විදියට යුරෝපයෙන් හඳුන්වා දුන්නු අලුත් කැලි ටික ප්‍රජාතන්ත්‍රවාදයට හයි කරලා නැහැ. හයි කරලා තියෙනවා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දෙක යන්නේ. ජනමත විචාරණ තියෙනවා. පුනරාවර්තන තියෙනවා. රයිට්? ප්‍රධාන වශයෙන්ම ජනමත විචාරණය සහ පුනරාවර්තනය තව ඒවා තියෙනවා ජනතා ආඥා ක්‍රමය. ජනතා ආඥා ක්‍රමය ජනතාවට නීති පනවන්න කියලා ජනතාවගේ පැත්තෙන් ඉල්ලන්න පුළුවන්. පත්වෙච්ච පාලකයන් නිල කාලයට පෙර අද ඡන්දෙ තියලා හෙට ඉඳන් අවුල් කියලා තේරුණා නම් අයින් කළා දාලා අලුත් එකක් කරන්න පුළුවන්. පුනරාවර්තන රීකෝලින් කියලා කියන්නේ.
ජනමත විචාරණ ජනතාවගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ආණ්ඩුව හැම නිතරම ඕනෑම වෙලාවක ජනතාවට සවන් දෙන්න සූදානමකින් ඉන්නවා. ජනතාවත් අවදියෙන් ඉන්නවා. ආණ්ඩුවේ පාලකයෝත් අවදියෙන් ඉන්නවා. එතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ආපු ලොකුම ෆෝල්ට් එක තමයි වෘත්තීමය දේශපාලඥයින් නැවත පෙරලා ජනතාවට වගේ කියේද නැද්ද කියන එක. ඒක නැති කරගන්න ගෙනාවු එක තමයි මොකද්ද? ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපායෝපක්‍රම හඳුන්වලා දීම. හරි. එතකොට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ දෙකක්. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේදී ඍජුව ජනතාව පාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේදී ජනතාව වටෙන් සම්බන්ධ වෙන්නේ ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. නියෝජිතයන් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. ඒක නිසා නියෝජිත කියලා කියන්නේ. මේක අද බැරිද සර්? බැරි වෙන හේතුවක් දැන් මම කියලා දෙන්නේ ජනතාව ලොකුයි අපේ. වැඩි රට ලොකුයි අපේක්ෂා විවිධයි ඔය වගේ ප්‍රශ්න තියෙන නිසා අද ඒක කරගෙන යන්න බෑ. එතකොට ඔන්න ওই කොටස් දෙක තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම කියන කොටස් දෙකකට කතා කරන්න තියෙන්නේ. හරිද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ওই දෙක තමයි කතා කරන්න තියෙන්නේ. ඔබේ විභාග ප්‍රශ්න හැදෙන හැටිත් මම පාඩම් පටන් ගන්නකොටම කිව්වා. හැදෙන්න පුළුවන් ආකාර මෙහෙම කියලා. ගොඩක් වෙලාවට දෙකේම කොටස් සමානයි. වෙනස තියෙන්නේ ලිබරල් කියන එකේයි නියෝජිත කියන එකේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තුල කතා කරන සාකච්ඡාව බොහෝ වෙලාවට සමාන කරුණු තමයි අපිට හම්බෙන්නේ. ඕම තමයි අපි මාතෘකාව තේරුම් ගන්න ඕන. අපි යමු ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. මාතෘකාව යොදන්න. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සංකල්පීය පදනම.